තෙරුවන් සරණයි. එංගලන්තයේ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ මගින් සංවිධානය කරනු ලබන ධර්ම සාකච්ඡා මාලාවේ තවත් එක් සාකච්ඡා වාරයක් ආරම්භ කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. 2020 වර්ෂයේ මෙම කාල සීමාව තුළ ලෝකයේ පැතිර පවතින COVID-19 වසංගත තත්ත්වය නිසා අපි විහාරස්ථානයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා සියල්ලක්ම Zoom තාක්ෂණය භාවිත කරමින් පැවැත්වීමටයි කටයුතු යොදලා තිබෙන්නේ. ඒ අනුව අද දවසේත් පින්වතුන්ට නිවෙස්වල සිටම මෙම සාකච්ඡාවට සම්බන්ධ වීමට අවස්ථාව උදා වෙලා තිබෙනවා. අද දවසේත් මෙම ධර්ම සාකච්ඡාව මෙහෙවනු ලබන්නේ ලෙව්කේ වජිරවංශ ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේට විහාරස්ථානයේ වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මෙතෙන් සිට අද දවසට නියමිත මාතෘකාව ඔස්සේ ධර්ම සාකච්ඡාව පවත්වන හැටියට තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. පූජනීය මහා සංඝරත්නයේ අවසරයි. අපි බ්‍රහස්පතින්දා දිනේ සිදු කරගෙන ලබන ධර්ම සාකච්ඡාමය වැඩසටහනේ අදත් අපි සූදානම් වන්නේ දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රය මූලික කරගෙන සිදු කරගෙන එනු ලබන සාකච්ඡා මාලාවේ අද දවසේ මේ සාකච්ඡාව සිදු කරන්නටයි සූදානම් වන්නේ. ඉතින් අපේ සුමන හාමුදුරුවෝ සිහිපත් කළ ආකාරයේ අපි මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි සඳහන් වන කායානුපස්සනා සතිපට්ඨානය තමයි ප්‍රධාන මාතෘකාව වශයෙන් තබාගෙන මේ සාකච්ඡාව මේ තාක් සිද්ධ කරගෙන ආවේ. ඒ කායානුපස්සනා කොටසට ඇතුළත් වෙන අනු කොටස් 14ක් පිළිබඳව සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි ඇතුළත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි මේ පින්වතුන්ට මතක් කරලා තියෙනවා. මේ පින්වතුන් දන්නවා. අද දවසේත් සාරාංශකරණය හැටියට අපි සිහිපත් කරලා දුන්නොත් කායේ කායානුපස්සී විහෙරති. කායේ කායානුව බැලීම කියලා කායානුපස්සනා කොටසේ සඳහන් වෙනවා. ඒතර මේ කායානුපස්සනා කොටසට ඇතුළත් වෙන කොටස් 14ක් සඳහන් වෙනවා. ආනාපාන පබ්බය, ඉරියාපත පබ්බය, සම්පජාඤ්ඤ පබ්බය, පටික්කුල පබ්බය, ධාතු මනසිකාරය, නවසීවතිකය කියලා මේ නවසීවතිකේ කොටස් 9ක් තියෙනවා. ඒතර මේ ටික එකතු වුණාම තමයි අපි කොටස් 14යි කියලා කියන්නේ. ඒතර මේ කොටස් 14න් ආනාපාන පබ්බය ආනාපාන සති කොටස අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඊළඟට ප්‍රධාන ඉරියව් 4 ඉරියාපත පබ්බේ තුලින් සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් ඒවා නැවත බලනකොට මෙනෙහි කරනකොට මේ පින්වතුන්ට දැන් ඒ පිළිබඳව අවබෝධයක් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒකට අපිට නැවත ඒ ගැන සිහිපත් කරන්නට අවස්ථාව නොවේයි. අපි ඊළඟට අද දවසේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ සම්පජාඤ්ඤ පබ්බේ කියලා සඳහන් වන කොටස මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළ. එතකොට මේ සම්පජාඤ්ඤය කියලා කියන්නේ ප්‍රධාන ඉරියව් 4ක් ගැන අපි කතා කරා ඉරියාපත පබ්බේදී. ඊළඟට
සම්පජාඤ්ඤ පබ්බේ කියන තැන සඳහන් වෙන්නේ අනු ඉරියව්. ඒ ප්‍රධාන ඉරියව් වලින් තොරව අපි ගත කරන අනු ඉරියව් පිළිබඳව තමයි සිහිය පිහිටවන ආකාරය පිළිබඳව සඳහන් වෙන්නේ. කොහොමද මේ දේශනාව තුළ ඒ කාරණය සඳහන් වෙන්නේ කියලා අපි බලමු. පුනච පරම් භික්ඛවේ භික්ඛෝ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. එතකොට තවත් බුදුරජාණන් වහන්සේ වදාහරනවා තවත් මහණෙනි කමඨහනක් දේශනා කරනවා. මහණතෙමේ ඉදිරියට යාමෙහිද පෙරලා ඒමෙහිද එතකොට අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. එහෙනම් ඉදිරිය බලනකොට ආපසු බලනකොට මේ සිහියෙන් යුක්තවම ඒ ක්‍රියාව සිද්ධ කරනවා. ඊළඟට යාමෙහිද පෙරලා ඒමෙහිද ඊළඟට ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. එහෙමනම් ඉදිරිය බලනකොට ආපසු බලනකොට ඒ තුල සිහියෙන් යුක්තවම කටයුතු කරනවා. ඊළඟට සඳහන් වෙනවා සම්‍යක් ප්‍රඥාවෙන්ම සලකා දැනගනිමින් එය කරන්නේ වෙයි. ඒතර ඉදිරිය බැලීමේහිද අනුදිසා බැලීමේහිද උඩ යට හරහට ආදි වශයෙන් අපි එක පැති දිහා බලනවා. එතකොට මේ බලන හැම අවස්ථාවකදීම සම්‍යක් ප්‍රඥාවෙන් සලකා දැනගනිමින් එය කරනවා කියලා සඳහන් වෙනවා මේ සූත්‍රයේ. අත්පා හැකිලීමේහිද දිගු කිරීමේහිද එතකොට සම්මිඤ්ඤිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. එතකොට අත්පා නමනකොට දිගාරිනකොට ඊළඟට සම්‍යක් ප්‍රඥාවෙන් සලකා එය කරන්නේ වෙයි. දැන් මෙතනදී සඳහන් වෙනවා සිවුරු භික්ෂුන් වහන්සේලාට නම් චීවර පොරවන අවස්ථාවේදී ඒ සිහියෙන් යුක්තව කරන කිරීම සම්බන්ධව ආහාර ගැනීමේදී ඊළඟට සේනාසන පාවිච්චි පරිහරණය කරනකොට ඊළඟට බෙහෙත් වළඳනකොට ආදි හැමතැනකදීම සිහියෙන් යුක්තව ඒ ක්‍රියාව කරනවා. ඉතින් ගිහි පින්වතුන්ට තියෙනවා ඇඳුම් අඳිනකොට ආහාර ගන්නකොට නිවාසයේ ගෙවල් ඒව පරිහරණය ඇඳ පුටු ආදී පරිහරණය කරනකොට ලෙඩ වුණාම බෙහෙත් ගන්නකොට ඒ හැම අවස්ථාවකදීම සිහියෙන් යුක්ත වෙන්න ඕන. ඊළඟට ආහාර ආදී ගැනීමෙහි සම්‍යක් ප්‍රඥාවෙන් සලකාම ඒ කරනවා. ඊළඟට වැසිකිලි කැසිකිලි උච්චාර පස්සාව කම්මේ කියලා කියන්නේ වැසිකිලි කැසිකිලි කරන අවස්ථාවේදී සම්පජානකාරී හෝති ඒ ක්‍රියාව සිහියෙන්ම කරන්නේ වෙයි. ඊළඟට ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්නි භාවේ සම්පජානකාරී හෝති. යෑමෙහිද සිටීමෙහිද හිඳීමෙහිද නිදීමෙහිද පිබිදීමෙහිද කතා කිරීමෙහිද නිහඬවීමෙහිද සම්‍යක් ප්‍රඥාවෙන් සලකා කරන්නේ වෙයි. එතකොට එහෙනම් මේ සෑම අවස්ථාවකදීම සෑම ක්‍රියාවකදීම ඒ සිහි ඇතුවම සිහිය පවත්වමින්ම ක්‍රියා කිරීම සම්බන්ධව තමයි මේ සම්පජාඤ්ඤය ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට ඉති අජ්ජත්තං වා කායිකානුපස්සී විහෙරති. මේ විදිහට තම ශරීරය පිළිබඳව කායානුපස්සනාව වඩනවා. ඊළඟට බහිද්ධා වා කායිකානුපස්සී විහෙරති. ඊළඟට අනිත් අයගේ කයේ ස්වභාවයත් ඒ විදිහටම බලනවා. අජ්ජත්ත බහිද්ධා වා කායානුපස්සී විහෙරති. තමාගේ කයත් අනුන්ගේ කයෙත් ස්වභාවය. ඊළඟට සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට හටගන්න හේතුව. ඊළඟට වය ධම්මානුපස්සීවා
කයස්මින් විහෙරති. ඒක නැති වෙන්න වැය වෙන්න හේතුව දකිමින් වාසය කරනවා. සමුදය ධම්මානුපස්සීවා කයස්මින් විහෙරති හට ගන්නත් නිරුද්ධ වෙන්නත් හේතුව විමසමින් බලමින් වාසය කරනවා. එතකොට මේ පොතේ සඳහන් වෙන්නේ සූත්‍රයේ මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සනාව වඩන සුළුව වාසය කරනවා. එතකොට මෙරමාගේ කයෙහි හෝ කායානුපස්සනාව වඩන සුළුව වාසය කරයි. එතකොට තමාගේ ශරීරය ඊළඟට වර එක තමාගේ ශරීරයේද අනුන්ගේ මේ අන් අයගේ ශරීරයේද කායානුපස්සනාව වඩන සුළුව වාසය කරයි. ඉදිරියට යාම ආදී ක්‍රියාවන් කිරීමට කරුණු දක්නා සුළු වූයේ හෝ කයෙහි කායානුපස්සනාවේ යෙදී වාසය කරයි. ඉදිරියට යාම ආදී ක්‍රියාවන්ගේ නැතිවීමට වය ධම්මානුපස්සී කියව එක නැතිවීමට කරුණු දක්නා සුළු වූයේ වේ. හෝ කයෙහි කායානුපස්සීව පස්සනාව වඩන සුළුව වාසය කරයි. වර එක ඒ ක්‍රියාවන්ගේ ඉපැත්මට කියන්නේ හට ගැනීමට හේතුවද ඊළඟට නැතිවීමට හේතුවද බලමින් වාසය කරනවා. ඒකයි කායානුපස්සනාවෙහි යෙදී ඒ විදිහට යෙදී වාසය කරනවා කියලා කියන්නේ. අත්ති කායෝදිවා 50 සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංච ලෝකේ උපාදීයති එවම්පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායනුපස්සී විහෙරති. එතන මෙසේද චතු සම්පජඤ්ඤය වැඩිමෙහි යෙදුණෝ ඒ යෝගාචරයවනයි ඉදිරියට යාම ආදී ක්‍රියාවන්හි කයම ඇතැයි. ඒ ක්‍රියාව කරන සත්වයේ පුද්ගලයෙක් නැතැයි සිහිය එළඹ සිටි සිහියෙන්ම කරනවා. ඒකට ක්‍රියාකාරකම් කරන අවස්ථාවේදී සිහිය වූ කලී මතු මත්තේ නුවණ වැඩිම පිණිසද සිහිය වැඩිම පිණිසද වෙයි. මෙසේ වූ එතෙම තෘෂ්ණා දෘෂ්ටි නිශ්‍රේයට හසු නොවි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ලොව යෑම ආදී කිසිදු ක්‍රියාවක් සත්පුද්ගල ආත්මීය විසින් නොගනී. මහණෙනි මහණතෙමේ මෙසේද කයි කායානුපස්සනාව අනුව කායානුපස්සනා කරන සුළුව වාසය කරයි. එතකොට මේක තමයි කායානුපස්සනා කොටසේ අපි සඳහන් කරන්නේ සම්පජඤ්ඤ පබ්බය සම්පජඤ්ඤ කොටස. සිහිය පවත්තන ආකාරයේ පිළිබඳව. ඊතොර ඉරියාපත පබ්බේ තුලදී අපි කතා කරේ අර ප්‍රධාන ඉරියව් 4. ඉඳීම, සිටීම, සයනය, ඊළඟට ඇවිදීම කියන ඉරියව් 4ෙදී ඒ සිහියෙන් කරන්නේ සත්ත්ව පුද්ගල ස්වභාවයකින් තොරව ආස්වාස වාතයට චේතනාව එකතු වෙලා ක්‍රියාවක් සිද්ධ වෙනවා. ක්‍රියාවෙන් ඉවර වෙනවා. කරවන කෙනෙක් නැහැ කියන අවබෝධය ඇතුව කිරීම සම්බන්ධව තමයි සඳහන් වෙන්නේ. එතකොට මෙතනදී සඳහන් කරන්නේ ඒ කාරණේම තමයි. එතකොට අපිට අපේ කරන අනුක්‍රියාවන් තියෙනවා. දැන් මේ අපි උදේ අවදි වෙච්ච අවස්ථාවේ ඉඳලා රැ නිින්දට යනකම් විවිධ මේ ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. විවිධ ඉරියව්වල මේ කය පවත්නවා, පිහිටවනවා. ඒතර මේ කරන ක්‍රියාකාරකම් පිළිබඳව භාවනා කරන තැනැත්තා සිහියෙන් කටයුතු කරන්න ඕන කියන දේ තමයි මෙතන මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. දේශනා කරලා තියෙන්නේ. ඒතකොට මේ සිහියෙන් කරන්න කියලා කියන්නේ ඇයි? දැන් ඒ ක්‍රියාව දැන් අපිට සාමාන්‍ය මේ පෘථග්ජන භාවය තුල ඉන්න කෙනෙක්ට එහෙම ක්‍රියා කරනවා කියන සිහියක් මේ කටයුතු පිළිබඳව සිහිය පැවැත්වීමක් නැහැ. ඔහු සාමාන්‍ය විදිහට ඒ ක්‍රියාකාරකම් කරගෙන යනවා. ඒකට මේ ධර්මයේ භාවිතා කරන කෙනාට මේ විදිහට බලන්න කියලා කියන්නේ කොමක් නිසාද?
එතකොට මේ දෙකේ අපිට වෙනසක් ඊළඟට අවබෝධයක් ප්‍රඥාවක් නොලැබෙනවා නම් අපි ඒ කරන ක්‍රියාව කිරීම තුළින් අපේ ඥානයක් වැඩෙන්නේ නැත්නම් අපිට ඒ දේ කරලා වැඩක් නැහැ. ඒ නිසා අපි මෙතන බුද්ධිමත් ප්‍රඥාවෙන් යුක්තව තේරුම් ගන්නට ඕන ඇයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට අපිට මේ බලන්න කියලා කිව්වේ. දැන් මේ ක්‍රියාකාරීත්වය තුළ අපේ ආත්මීය හැඟීම පුද්ගල දෘෂ්ටිය සත්වයක් ඇත පුද්ගලයෙක් ඇත කියන සංඥාව සංකල්පය අපි තුළ වර්ධනය වෙනවා. එතකොට මේ අනවබෝධයෙන් ඉන්න කෙනා තුළ මම තමයි ඇවිදින්නේ නිදාගන්නේ හිටගෙන ඉන්නේ ඉඳගෙන ඉන්නේ ගමන් කරන්නේ ඊළඟට මේ අතපය දිගාරින්නේ ඊළඟට මේ වැසිකිලි කැසිකිලි යන්නේ. එතකොට මේ හැම අවස්ථාවකදීම මේ පුද්ගල සංඥාව අපිට ඉදිරිපත් වෙනවා. කරවන කෙනෙක් ඇතය කියන සංඥාව මත සිට තමයි අපි මේ ක්‍රියාකාරකම් කරන්නේ. එතකොට ඒ ක්‍රියාවෙන් ක්‍රියාවට දැන් අපි දැන් කුස්සියේ ඉඳලා කාමරයට එනවා. කාමරේ ඉඳලා බාත්රූම් එකට යනවා. ඊළඟට එතනින් තව තැනකට යනවා. එතකොට අපි හිතන්නේ ඒ කුස්සියේ ඉඳලා ආපු කෙනා තමයි කාමරයට ආවේ. ඒ මම තමයි වැසිකිළියට ගියේ. නැත්නම් කැසිකිළියට ගියේ. ඊළඟට තව තැනකට ගියේ. ආදි වශයෙන් ඒ එකම පුද්ගලයෙකුගේ ක්‍රියාකාරීත්වයක් කියන වැරදි වැටහීම තමයි මේ තුල යෙදෙන්නේ. මේ අසිහියෙන් කිරීම තුල. එකයි මේ අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒතර යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේ ක්‍රියාවක් සිද්ධ වෙනවා. හැබැයි ඒ ක්‍රියාවට ලක් වෙන්නේ පුද්ගලයෙක් එතන නැහැ. අපි හදාගත්ත හිතාගත්ත හිතෙන විදිහක් තමයි මේ අපිට මේ සංඥා වෙන්නේ. මෙතන සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් නැහැ කියන බව තහවුරු කරන්න ඒක වඩවන්න තමයි අපිට මේ විදිහට මේ හැම ක්‍රියාවකදීම සිහිය පවත්වන්න කියලා කියන්නේ. ඒතර මේ සිහිය පැවැත්වීමේදී අර කාර්ය බහුලත්වය අපිට බාධකයක් වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර මුල් අවස්ථාවේ ඉඳලම ඒ කාර්ය බහුලත්වයෙන් අඩු වෙලා මේ පුළුවන් තරම් නිදහස් තැනක ඉඳගෙන මේ විදිහට මේවා වඩන්න මෙනෙහි කරන්න කියන කාරණය පෙන්වලා තියෙන්නේ. එතකොට මෙතනදී දැන් පෙන්වනවා මහාන තෙමේ කියන්නේ දැන් භාවනා කරන කෙනා භික්ෂුවක් වෙන්න පුළුවන් භික්ෂුණියක් වෙන්න පුළුවන් උපාසකයෙක් වෙන්න පුළුවන් උපාසිකාවක් වෙන්න පුළුවන්. ඒතර මේ හතර පක්ෂයෙන් කවුරු හරි කෙනෙක්. එතකොට අපි එයා ඒ භාවනා කරන කෙනාට කියන යෝගියා යෝගාවචරය කියලා. එතකොට කමඨහන් වඩන තැනැත්තා. එතකොට එයා ඒ තමන් කරන ක්‍රියාව ඉදිරියට යාමෙහිද පෙරලා යෑමෙහිද ඉස්සරහට යනවා ආපහු වෙනවා. ක්‍රියාව සිද්ධ වෙනවා. එතකොට සත්ත්ව පුද්ගල නොවන හුදු ධාතු සමූහයක්ම ඉදිරියට යෑම පෙරලා යෑමද කෙරේ. එතකොට අපි මෙතනදී බලන්න මේ බුදුහාමුදුරුවෝම දේශනා කරලා තියෙන විදිහ. එතකොට ඉදිරියට යනවා ආපස්සට එනවා. අපි කියන්නේ මම ඉස්සරහට යනවා මම ආපහු ආවා. ඒක සම්මුතිය. සම්මුතිය අපි කියනවා කොහාටද ගියා අපි මිදුලට ගියා. එහෙම නැත්නම් අපි තවත් තැනකට ගියා පාරට ගියා කියලා අපි සම්මුති ලෝකයේ තුල කතා කරනවා. හැබැයි මෙතන මේ සිද්ධ වුණේ ආස්වාස වාතයට චේතනාවක් එකතු වුණා. යන්න ඕන කියලා චේතනාවක් එකතු වුණා. එතකොට චේතනාව එකතු වෙලා ඒ චිත්තජ වායු ධාතුව තුළින් ක්‍රියාවක් සිද්ධ වුණා. එතකොට ඒක තමයි මෙතන කියන්නේ මේ සත්ත්ව පුද්ගල නොවන හුදු ධාතු සමූහයකම ඉදිරියට යෑමක් ආපසු එීමක්. එතකොට මේ ධාතු සමූහයක් කියලා කියන්නේ මෙතන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් තමයි මෙතන සිද්ධ වුණේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් කියා පුද්ගලයේ යෑමක් හෝ ඒමක් ගැන
නෙවෙයි. එතකොට මේ සිත කියලා කියන්නේ භාවිත වෙච්ච විදිහ. ඒතර අපි මුලින්ම ඇවිදින්න මේ අපි දන්නේ නැහැ. ඒතර අපිට යම් අවස්ථාවක යම් මොහොතක ඇවිදින ක්‍රියාව පිළිබඳ ඇවිදීම පිළිබඳව අපිට භාවිත කරලා දුන්නා. එතකොට මේ භාවිත කරලා දුන්න විදිහ ආකාරය අපිට සිහියට දැන් ආස්වාස වාතයට චේතනාවක් හැටියට සිහියට නැගිලා ඒ ක්‍රියාව සිද්ධ වෙනවා. එතකොට ක්‍රියාවෙන් ඉවරයි. දැන් අපි හිතන්නකෝ දැන් ගේ ඇතුලේ ඉඳලා මිදුලට ගියා. එතන මිදුලට ගියපු ගේ ඇතුලේ ඉඳලා මිදුලට ගියපු කෙනා ඇතුලේ හිටපු කෙනා නෙමෙයි දැන් මිදුලේ ඉන්නේ. ඊළඟට මිදුලේ ඉඳලා ගේ ඇතුලට එනවා. දැන් මිදුලේ හිටපු කෙනා නෙමෙයි ගේ ඇතුලට ආවේ. දැන් අපි හිතන්නේ ගේ ඇතුලේ හිටපු කෙනාමයි මිදුලට ගියේ, මිදුලේ හිටපු කෙනාමයි ඇතුලට ආවේ කියලා. ඔන්න ඔතන තමයි මේ වැරදි සංඥාව වෙනවා කියලා කියන්නේ. සංජානනය වෙනවා කියලා කියන්නේ. ඒතර ඕකට කියන්නේ අයෝනිසෝ මනසිකාරය. දැන් මේ ක්‍රියාවෙන් ක්‍රියාවට මේ පුද්ගලත්වය එකම පුද්ගලයෙකුගේ ක්‍රියාව. එතකොට එහෙනම් අපි පෙර ඉඳලා දැන් ඉපදිච්ච කෙනෙක් ඉන්නවා. ඒ ඉපදිච්ච කෙනා තමයි දැන් ඉන්නේ. දැන් ඉන්න කෙනා තමයි මැරෙන්නේ. මැරුණාට පස්සේ ආය නැවත යාමයි ඉපදෙන්නේ කියන සංඥාවකට අපිපත් වෙනවා. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ ස්කන්ධ සමූහයක්. නැත්තම් මෙතන ධාතු සමූහයක් ක්‍රියාවක් ඇතිව නිරුද්ධ වෙනවා කියන කාරණය. දැන් ඒ කාරණේ පැහැදිලි කරගන්න තමයි අපි ඔය කියන්නේ. දැන් අපි අර ගඟක උදාහරණයක් කතා කරන්නේ. ගඟට අත දාලා අත ගන්නවා. එතකොට අයකල අත පිහලා ආයත් ගඟට දානවා. එතකොට දැන් ආයත් අර වතුර ගෑවෙනවා අර ගඟේම. එතකොට ඒ ගඟද ඒ අතද? අපි මේක නුවණින් බැලුවොත් එහෙම ඒ ගඟත් නෙමෙයි ඒ අතත් නෙමෙයි. දැන් ඒ ගඟ නෙමෙයි කියලා කිව්වේ දැන් හිතන්න පුළුවන් ඒක නෙමෙයි කියපුවම වෙන ගංගාවකටද අපි අත දැම්මේ කියලා. නැහැ. මෙතන මේ කියන්නේ ඒ ජලය වෙනස් වුණා කියන එකයි. අර මුලින් අතේ තැවරුණ ජලය නෙමෙයි දෙවෙනි වතාවේ තැවරුනේ. ඒ ජලය පල්ලෙහාට ගහගෙන ගියා. උඩින් අලුතෙන් ජලය ගලාගෙන පහළට එනවා. දැන් අපි මේ ගලනවා කියන ස්වභාවය කතා කරන නොකරන හැම වෙලාවකදීම ක්‍රියාකාරීත්වයක් නේ තියෙන්නේ. ඒ වගේ මේ ලෝකෙ මේ හැම දෙයක්ම නතර වෙච්ච දේවල් නැහැ. හැම මොහොතකම මේ හැම දෙයක්ම ක්‍රියාකාරීත්වයක යෙදිලා තියෙන්නේ. ඒතකොට මේ ක්‍රියාකාරීත්වය නතර කරලා තමයි අපි මේ පවතිනවාය කියන අදහසකින් මේ දේවල් දිහා ද්‍රව්‍ය පුද්ගලයෝ දිහා බලන්නේ. නමුත් ඒවා අපි හිතුවට ඒවා ඒ වස්තු හෝ දේවල් පවතිනව නෙමෙයි. හැම මොහොතකම වෙනස් වෙමින්, ඇති වෙමින් නැති වෙමින්, ඇති වෙමින් නැති වෙමින් යන ක්‍රියාකාරීත්වයක් තුළ තියෙනවා. ඒතකොට එකකින් එකකට යනවා එන කතාවක් නැහැ. ඒ හේතු පහළ වෙනකොට ඒක හට ගන්නවා. ඒ හේතුව නැති වෙනකොට හටගත්ත ඵලය නිරුද්ධ වෙනවා. එතකොට ආයත් ඒ අණුව පහළ වෙනවා. ඒතර කර්ම, චිත්ත, ඍතු, ආහාර ඒවා හේතු වෙනවා. ඒව නැවත නැවත හට ගන්න. මේ සතර මහා ධාතු මූලික කරගෙන පහළ වීම තුල. ඒ අර්ථයෙන් තමයි මෙතන මේ පුද්ගල ස්වභාවය අතහැරෙන්න තමයි මේ විදිහට මේ මානසිකාරය කරන්න, මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා තියෙන්නේ. එතන මෙහෙම මෙනෙහි නොකර කවදාවත් මේ දෘෂ්ටිය අතහැරෙන්නේ නැහැ. මොකද මේ ස්කන්ධ පංචකයට මමය, මගේය, මා වසඟෙහි පවතිනවාය කියලා අරගත්ත දෘෂ්ටිය මේ ජීවිතයක් දෙකක් ඉඳලා ආපු කතාවක් නෙමෙයි. අනන්ත සංසාරේ මේක ඒකයි කිව්වේ මේ මුලක්, මැදක්, අගක්, කොනක් කියන්න බැරි. අනවරාග්‍ර වූ සංසාරය කියලා කිව්වේ ඒකයි. ඒතර එකම ජීවිතයකවත් මේ සිදුවෙන යථාර්ථය දැක්කේ නැහැ. ඒ සිදුවෙන යථාර්ථය නොදැක්ක නිසා තමයි මේ ජීවිතේ අපිට මේ දෘෂ්ටිය, මේ දෘෂ්ටි ගතික භාවයට පත් වෙලා තියෙන්නේ. මේ වැරදි මතය. ඒකට අපි කියන්නේ ditthi අනුශය කියලා. ඒතර දැන් අපිට මේ දෘෂ්ටිය කඩා ගන්න තමයි මේ විදිහට මේ ඉරියව් පැවැත්වීම තුළ මේ සත්පුද්ගල කතාවක් මේ තුළ නැහැ. මේ තුළ තියෙන්නේ
ක්‍රියාකාරීත්වයක්. ඒතර මේ චේතනා කියලා සිත හරහා තමයි අපි දකින්නේ. නැත්තම් ඒවා දන්නේ නැහැ අපි. දැන් මේ යනවා එනවා මේවා මේ දේවල් වස්තු හමු වෙනවා කියලා සිත පහළ වුණේ නැත්තම් දැනීමක් නැහැ. ඒවා දැන් ගහට ගහ හමු වෙනවා ඒක දන්නේ නැහැනේ. ඒ ද්‍රව්‍ය දන්නේ නැහැ. ඒතර ඒවා චේතනාවක් විඥානයක් නැති නිසා. ඒතර විඥානයක් ඇති නිසා තමයි අපි මේව හඳුනගන්නේ. මේ අහවල් දේ, අහවල් වස්තු, අහවල් පුද්ගලයා, අහවල් සතා කියලා. ඒතර ඒ හඳුනගන්නත් අපි පූර්ව භාවිතා කරලා තියෙනවා. ඒතර අපිට බලන්න දැන් පොඩි ළමයෙකුට පොඩිම කාලේ අඩියක් තියලා ඒ ළමයා ඇවිද්දවන්න කොයිතරම් දෙමව්පියෝ මහන්සි වෙනවද කියලා. ඉස්සෙල්ලා දන ගගා යනවා චුට්ට වැටෙනවා නැගිටිනවා ආය මේ වැටෙනවා නැගිටිනවා එහෙම කරලානේ මේ ඇවිද්දවන්න පුරුදු කරන්නේ. එතකොට ඊට පස්සේ දැන් එයාට ඒ එක පුරුදු කරන්න ඉස්සර ඇවිදිනවා කියන සංඥාවක් නැහැ එයාගේ හිතේ. කැම ටික කන්න කොච්චර අමාරුවෙන්ද පුරුදු කරන්නේ. ඊට පෙර එයා ඊට පෙර කරේ එයාට බඩගිනිනකොට අඬපු එක. දැන් එයාට තියෙනවා ලොකු වුණාට පස්සේ අර භාවිතය වුණාට පස්සේ දැන් මගේ බඩගින්න වෙලා තියෙනවා මගේ බඩගින්නට මම හොයාගෙන මම කන්න ඕන. ඒතර මට හොඳයි කියන තැනකින් තමයි එයා දැන් ඊට පස්සේ ලොකු වුණාට පස්සේ බලන්නේ. එතකොට තමයි අර දෘෂ්ටිය වැඩෙන්න ගන්න. මමත් ඉන්නවා සැප ලබන්නෙකුත් ඉන්නවා. ඒ සැප තියෙනවා. සැප නැති වෙනකොට ආයෙ සැප හොයන්න ඕන කියන තැනකට යන්නේ. නම් වැරදි භාවිතය. එතකොට ඒක දැන් හැමදාම අපිට මේවා අපි කැමති විදිහට පවත්වන්න බෑනේ. ඒතර පවත්වන්න බැරි වෙනකොට එන්නේ දුක. එතකොට මේ දුක නැති කරගන්න මේ අපි මෙහෙම බලන්නේ මේ දුක නැති කරන්න. ඒතර මේ දුක නැති කරන්න වෙන ක්‍රමවේදයක් නැහැ. ඒකෙන් පැනලා යන්න බෑ අපිට. එහෙනම් මේක මේ ක්‍රමානුකූලව මේ සිහිය පුරුදු කරන්න කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකය තුල සත්ත්ව පුද්ගල භාවයක් නැහැ. මෙතන මේ යම් ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්නේ කියන කාරණේ තහවුරු කරන්න තමයි අපි මේ විදිහට බලන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අපි එහෙම බලන්නේ? මොකටද බලන්නේ? බලන එකේ අපිට තියෙන ලාභේ ප්‍රයෝජනේ මොකද්ද? කාලේ අපි ඇයි නාස්ති කරන්නේ කියලා එහෙම හිතෙන්න පුළුවන්. එතකොට මේක බැලීම තුළ අපිට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙතන මේ පුද්ගල ස්වභාවයක් නැහැ. මෙතන ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාකාරීත්වයයි දැකිය යුත්තේ කියලායි අපිට පෙන්වන්නේ. ඒ කාරණේ තමයි මෙතන මේ සූත්‍රයේ කියන්නන්නේ මේ භාවනා කරන යෝගියා ඉදිරියට යාමෙහිද පෙරලා එමෙහිද. සත්ත්ව පුජ්‍යල නොවන හුදු ධාතු සමූහයක්ම ඉදිරියට යෑම එහෙම වෙනවා. එතකොට මේ කය පාවෙනවා වගේ පාවෙනවා කියන්නේ ඒ කය ක්‍රියාවීම සිද්ධ වීම තුළ මම යනවා මම එනවා නෙමෙයි. ඒක සම්මුති විවහාරය. සම්මුතියයි පරමාර්ථයයි පටල ගන්න එපා. එතකොට මේ සම්මුතියට යටින් තමයි පරමාර්ථය තියෙන්නේ. ඒ කියන්නේ සම්මුතියේම අනිත් පැත්ත පරමාර්ථය. සම්මුතිය කියන්නේ ලෝක විවහාරය. එතන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පව මේ සම්මුති විවහාරය කතා කරනවා. මම බණකට වඩිනවා මම අහවල් තැන තමයි වැඩ ඉන්නේ ඊළඟට අහවල් තැනට වඩිනවා අහවල් තැනින් මෙහාට වැඩිය එහෙම කියලා සම්මුති විවහාරය කතා කරනවා. ඒක අපිට වෙන භාෂාවක් නෑ. ඒක කතා කරන්න සංනිවේදනය කරන්න. ඒක සම්මුතිය කියනවා. ඒ සම්මුතියට ඔබ්බෙන් තියෙන එහායින් තියෙන නැත්නම් යටින් තියෙන ඒ තමයි පරමාර්ථය. ඒ කියන්නේ ඒ සම්මුතිය තුළ අපි එහෙම කතා කරාට පරමාර්ථමේ වශයෙන් යන එන කරන කෙනෙක් නැහැ. පුද්ගලයෙක් නැහැ. මේ භාවිත වෙච්ච ආකාරයට දැන් අපි ඔය දැනුම කියලා කියනවා. දැන් බලන්නකො යම් දවසක දැන් අපිට පුංචි කාලේ දැනුම කියලා එකක් තිබ්බේ නැහනේ. දැන් අපි අපේ අම්මා තාත්තවත් දන්නේ නැහනේ පොඩි කාලේ. භාෂාවක් දන්නේ නැහැ. ජාතියක් දන්නේ නැහැ. ආගමක් දන්නේ නැහැ. කුලයක් දන්නේ නැහැ. රටක් දන්නේ නැහැ. නෑදෑයෝ දන්නේ නැහැ. ඔහොම මොකක්වත් අපි දන්නේ නැහනේ. මුල්ම පොඩි කාලේ. ඉතින් ප්‍රවාසවර කියලා කිය බුදුහාමුදුරුවෝ. ඔය ඔක්කොම අපි පස්සේනේ හදාගත්තේ. දැන් ඊට පස්සේ දැන් අපි අනුන්ගේ අනුකරණයෙන් එකතු කරගත්ත දේවල් ටික මගේ කරගෙන. දැන් මගේ දැනුම මාත් එක්ක කවුරු තර්ක කරන්න කවුරුවත් නැහැ. මගේ තරම් දැනුම ඔය අනික් කට්ටියට නැහැ කියලා දැන් අපි ඔය
මේ සාමාන්‍ය මේ පෘථග්ජන ලෝකයේ තුල මිනිස්සු අතර ඒ වගේ ගැටුම් ඇති වෙනවා. කතා ඇති වෙනවා. ඒතර එයා භාවිත කරපු ටික එයා මගේ කරගෙන. මම තරම් දන්නේ අනිත් අය. මාන්නේ. අහංකාරකම. එතකොට අපි මෙහෙම ආපු પરම්පරාවක්. එහෙම කියලානේ අපි එහෙම අපි ඒවා පිළිබඳව මේ කතා කරන්නේ. ඉතින් මේ ධර්මයේ නොදන්න නිසා මේ ක්‍රියාවලිය ගැන මේ සිද්ධ වුණේ කොහොමද කියලා නොදන්න නොපෙනෙනකම හින්දා තමයි ඒවා අර මම මගේ කරගෙන තියෙන්නේ. ඒතකොට ඒවා ඒ විදිහට නොපවතිනකොට අපිට දුක එනවා. ඇත්තටම පවතින්නේ නැහැ. කොයිතරම් අපි ඒවා ඒ විදිහට පවත්වන්න පුළුවන් කියලා අපි හිතාගෙන හිටියත් ඒවා අපි කැමති විදිහට පවත්වන්න බෑ. පැවතුනත් ඒකත් නොපවතිනවා. අපිට දැන් හැමදේම අපි බලාපොරොත්තු නොවන විදිහටම තියෙන්නේ නැහැ. මේ සිදු වෙන්නේ නැහැනේ. අපි බලාපොරොත්තු වන දේවලුත් යම් අවස්ථාවල සිද්ධ වෙනවා. ඒ සිද්ධ වුණත් ඒකත් නැති වෙනවනේ. එහෙනම් මේ නැතිවීම කියන එක, අහිමිවීම කියන එක තමයි ලෝකයේ ඇත්තම කතාව. ඒකයි බුදුහාමුදුරුවෝ වදාළේ මේ දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ. මේ දුක ඒකේ බේස් එක මේ පදනම දුකමයි. හැබැයි ඒක තුල යම් අවස්ථාවක ආස්වාදනයක් තියෙනවා. හැබැයි ඒකත් නොපවතිනවා. ඒක ලබන්න ගියපුවාම ආයත් පෙරලෙන්නේ ඒක දුකටමයි. ඒතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ලෝකෙ සැප නැද්ද? සැප තියෙනවා. සැප කියලා දෙයක්ත් තියෙනවා. හැබැයි ඒකත් නැවත ආය දුකටම පරිවර්තනය වෙනවා. ඒකෙත් කෙලවර දුකමයි. එහෙනම් දැන් අපි මේ තාක් විඳපු දේවල් තුල සැපය කියලා මොනවා හරි ඉතුරු වෙච්ච දෙයක් තියනවද? නැහැ. ඒවත් අවසාන කෙලවර උනේ දුක. අපි ඉගෙනගෙන සතුටු වුණා, විවාහ වෙලා සතුටු වුණා, දරුවෝ ලබලා සතුටු වුණා, ඊළඟට ගෙයක් හදාගෙන සතුටු වුණා, රට රාජ්‍යයකට ගිහිල්ලා සතුටු වුණා. එහෙම සතුටු වෙච්ච වාරවල් ටික දැන් ගෙවිලා ඉවර වෙයි ගිහිල්ලානේ. දැන් ඒක තුල දැන් ආයෙ ඉන්න බෑ. ආයෙත් වෙන පැත්තකින් දුක. එහෙම යනකොට මෙහෙන් වයසට ගිහිල්ලා. මේ හන්දිපත් රිදෙනවා. මෙහෙන් තව ලෙඩ රෝග ඇවිල්ලා. දිරලා දැන් ආයුෂ ගෙවිගෙන පිරිහීමට ගිහිල්ලා. ඒකට අර ඒ සතුට කියන එක පවත්වන්න බෑ. එතන අර සතුට වෙච්ච ඒවා සම්මුතියක් තුල අපි ලබපෝ තාවකාලික දෙයක් නේ. ඒතකොට එදා අපිට ඒක හිතුන්නේ නැහැ. එහෙනම් එතන විඳින්නෙක් හිටියා. එතන විඳින්න දෙයක්වත් තිබ්බා. දැන් මේ අවුල ලෙහා ගන්න තමයි මේ වැරදුන එක හරිගස්ස ගන්න තමයි දැන් අපි මේ උත්සාහ කරන්නේ. එතකොට ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මොකද කැපවීමෙන් ඕනකමින් වීරියෙන් අපි සාත් කළ යුතු දෙයක්. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ කොයිතරම් මේ සැප සම්පත් රාජ්‍යයන් ඒවා තියද්දී ඒවා අතහැරලා ඇවිල්ලානේ මේ ගමන සාත් කරගත්තේ, මේ අවබෝධය ලබා ගත්තේ. එතකොට අපිටත් අර ලෞකිකත්වයෙන් අපි චුට්ටක් හරි ඈත් වෙන්න ඕන මේ අවබෝධයටපත් වෙන්න. ඊළඟට ඒකට කුසල වාසනාව ඕන. කුසලය. ඒ කියන්නේ කුසලය කියලා කියන්නේ අපි ඒක පෙරත් එහෙම හිතලා වඩලා තියෙන්න ඕන. ඉතින් මේ ධර්මයට ප්‍රිය කරන්නේ කැමති වෙන්නේ මේ කුසලයේ තියෙන නිසා ඔය පින්වතුන්. ඉතින් අපිට මේක අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. මෙතන හුදෙක් සත්ත්ව පුද්ගල ස්වභාවයක් නැහැ. මෙතන තියෙන්නේ මේ ක්‍රියාකාරීත්වයක් කියන දේ තමයි අපි අවබෝධ කරගන්නට ඕන. එහෙනම් මේ හැම ක්‍රියාවකදීම එතකොට දැන් මම ඉඳගෙන හිටපු මම නෙමෙයි නැගිට්ටාම ඒ මම නෙවෙයි. මෙතන සිද්ධ වුණේ ආස්වාසවාදී චේතනාවක් ඇතුළත ඉඳගෙන හිටීමේ ක්‍රියාව වුණා. ඒ ක්‍රියාවෙන් නිරුද්ධ වුණා. දැන් හිටගෙන ඉන්නවා. එතකොට ඒ මම නෙවෙයි දැන් හිටින්නේ. දැන් හේතු නිසා. දැන් අපිට ඉස්සෙල්ලා තිබ්බගත් ආස්වාසවාදයෙන් ජීවත් වෙන්න පුළුවන්ද? දැන් අලුතෙන් හුස්ම ඇතුල් වුණ නැත්තම්. එහෙනම් අර පරණ හේතුව හින්දා නෙමෙයි දැන් ජීවත් වෙන්නේ. ඒතර අපිට නොපෙන්නාට අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයක් වෙනවා. මේ ආහාර හුස්ම මේවා දැවිලා උණුසුම ශක්තිය මුළු ශරීරේ පුරාම පැතිරලා යනවා. ඒතර එහෙමත් නොපෙනෙන ක්‍රියාවලියක් අභ්‍යන්තරයේ සිද්ධ වෙනවා. ඒතර මේ පුද්ගලයෙකුගේ ගමනක් ක්‍රියාවක් කියලා අපි කතා කරාට මෙතන සිද්ධ වෙන්නේ මේ ආස්වාස වාතයේ මූලික වෙන ක්‍රියාකාරීත්වයක්. ඒකයි මේක ආස්වාසකයක් කියලා කිව්වේ. කාය සංකාරය ආස්වාස වාතයේ වෙයි කියලා බුදුහාමුදුරු පෙන්වුවේ ඒකයි. එතකොට පුද්ගලයෙකුට අයිති දෙයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ.
මේ වායෝ ධාතුව නොත් ආස්වාස වාතයේ චේතනා එකතු වෙලා චේතනා කියලා කිව්වේ භාවිතා වෙච්ච පිළිවෙල ඒ අනුව සිහියට නැగిලා ක්‍රියාවක් වෙනවා ක්‍රියාව ක්‍රියාවෙන් නිරුද්ධ වෙනවා. ඒතර ඒක දකින්න කියනවා. ඒතර දැන් මේ ක්‍රියාව මෙතන දැක්කහම ඊළඟ ක්‍රියාවදී ඒක දකිනවා. එතකොට එහෙනම් දැන් ලෙඩ වෙනවා. දැන් අපි මෙහෙම ගත කරගෙන යනකොට ලෙඩ වෙනවා වයසට යනවා අපේ කැමැති අය නැති වෙනවා. එතකොටත් මෙන්න මේ අවබෝධය අපිට ලබා ගන්න එතෙන්ට අපිට මූණ දෙන්න පුළුවන්කම ඇති වෙනවා මේ සිහිය දියුණු කිරීම තුළ. මොකද ඒවා අපිට අයිති දේවල් නෙමෙයි අපි වසඟේ පවත්වන්න පුළුවන් දේවල් නොවේයි කියලා අපිට හිත හදා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර මෙහෙම සම්‍යක් ප්‍රඥාවෙන් සලකා දැනගැනීමෙන් ඒ කරන්නේ වේ. ඉදිරිය බැලීමෙහිද අනුදික් බැලීමෙහිද ඔබ සාහම් පරිදිම සම්‍යක් ප්‍රඥාවෙන් සලකා දැනගැනීමෙන් කරන්නේ වේ. අත්පා හැකිලීමේද. ඒතර මේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්මිඤ්ඤිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. සංගාඩිපත්ත චීවර ධාරණේ සම්පජානකා. ඒ කියන්නේ මේ අපි දැන් මේ ඇඳුම් අඳිනකොට දැන් භික්ෂුන් වහන්සේලාට නම් ප්‍රතිවේක්ෂා කිරීම කියලා ඒක වෙනමම තියෙනවා. මේ චීවර ප්‍රතිවේක්ෂාව, පිණ්ඩපාත ප්‍රතිවේක්ෂාව, සේනාසන ප්‍රතිවේක්ෂාව, ගිලම්පස ප්‍රතිවේක්ෂාව කියලා ප්‍රතිවේක්ෂා 4ක් පෙන්වලා තියෙනවා. එතන මේවා පරිහරණය කරන්නේ අපි දැන් ඒක සම්මුතිය වශයෙන් පෙන්නනවා. මේ ශරීරය අලංකාර කරගන්න, ලස්සන කරන්න, තව කෙනෙකුට පෙන්නලා කාමයේ උස්සන්න සඳහා නෙමෙයි. මැසි මදුරු, සීත උෂ්ණ සතා සර්පයාගෙන් ආරක්ෂා වෙන්න තමයි මේ අපි මේ සිවුරක් පොරවන්නේ. ඒ විදිහට හිතන්න කියනවා. ඊළඟට ආහාර ගනිද්දි මේ කය ලස්සන කරලා පැහැපත් කරගෙන ශක්තිමත් කරගෙන මේ තව කෙනෙකුට කය පෙන්නලා කාමයේ අවිස්සන විදිහට ක්‍රියා කරන්න නෙමෙයි මේ ආහාර ලබා දෙන්නේ. මේ කයේ පැවැත්ම උදෙසා පරණ බඩගිනි වේදනාවන් දුරු කර ගැනීම පිණිස නව බඩගිනි වේදනාව සංසිඳවා ගැනීම සඳහා ඊළඟට මේ බණ භාවනාවල යෙදීම සඳහා අනුන්ට ධර්ම දේශනා ආදී කිරීම සඳහා තමයි මේ ආහාරය ලබා ගන්නේ කියලා මේ ඒක ප්‍රතිවේක්ෂා කරන්න කියනවා. බෙහෙත් පරිහරණය කළත් බෙහෙත් පාවිච්චි කරත් ඊළඟට සේනාසන පාවිච්චි කරත් මේ හැම අවස්ථාවකදීම අපිට ප්‍රතිවේක්ෂා කරන්න කියලා කියනවා. ඒ වගේ දැන් ඒක භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි ගිහි පින්වතුන්ට උනත් දැන් තමන් හොයාගෙන තමන් අනුභව කරනවා කියලා එහෙම හිතන්න පුළුවන්. නමුත් එහෙම කිව්වා කියලා අපේ කෙලෙස් දුරු වෙන්නේ නැහැ. තමන් හොයාගත්තත් අනුගෙන් ලැබුණත් ක්ලේශේ වැඩෙනවා. ඒතකොට ඒකට මේ දකින්න ඕන මේ කුමක් සඳහාද කියලා. ඒතකොට ඒ අරමුණ තුල අපේ සිත පිහිටවාගෙන ක්‍රියා කරන්න පුළුවන් නම් ඒ තුලින් සිද්ධ වෙන යම් ලාමක අකුසලයන් හට ගන්නවද ඒ අකුසල ධර්මයන් බැහැර කරලා සතිපට්ඨානය තුල ප්‍රතිවේක්ෂාව තුල සිහිය පිහිටවා ගන්න පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ විදිහට සිහි කිරීම තුල. එතකොට ඒ හැම තැනකදීම ඒ විදිහට සිහිය පිහිටවන්න කියලා කියනවා. ඊළඟට අසිතේ පිතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. එතකොට අපි ඔය මේ කන බොන රස විඳින ඒ හැම දෙයක්ම භෝජන වළඳීම පෑන් බීම ආදී කන බොන හැම දෙයක්දීම ඒ සිහිය පවත්වන්න කියලා කියනවා. ඊළඟට උච්චාර පස්සාව කම්මේ කියන්නේ වැසිකිලි කැසිකිලි යාමේදී. එතකොට අපිට ඒවා කිලුටු කොටස්, දිරපු කොටස් රැස් වෙනකොට එකතු වෙනකොට මල මූත්‍ර වේදනාවයි. ඊට පස්සේ ඒවා බැහැර කරාට පස්සේ සැපේනවා. එතකොට අපි කායය කියන්නේ ඒක තුන පැත්ත. ඊළඟට කායා කියන්නේ ඒක සංසිඳවන පැත්ත. ඊළඟට අනුපස්සී විහෙරති කියන්නේ ආය සංසිඳෙව්වත් ආයත් ඒ පීඩාව එනවා. ආයත් අර දිරීම ඇති වෙනවා. එහෙනම් අනුපස්සී විහෙරති කියන්නේ නැවත නැවතත් මේ සිද්ධිය වෙනවා. එහෙනම් සැප වර එක දුක ආය සැප. ඒතර අපි මේ පුතජන සත්වයා හිතන්නේ දුකයි සැපයි. නමුත් ආයත් දුකයි සැපයි වුණාට ආයත් ඒ සැප නැති වෙලා ආයත් දුකට හේතුවක් තමයි ඊළඟට ආයත් සිද්ධ වෙන්නේ. සැප කියන එක
පවතිනවා නෙවෙයි. එහෙනම් මේ ක්‍රියා මේ වැසිකිලි කැසිකිලි ආදී ක්‍රියාවන් උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොත්. එන සිහියෙන් කරන්න කියලා කියන්නේ දැන් මේක සංසිඳෙවට ආයත් මේ වේදනාව හට ගන්නවා. ඇති වෙනවා. කියන එක සිහි කරන්න කියනවා. ඒතර ගතේ දිතේ නිසින්නේ සුත්තේ ජාගරතේ බහති තුනි භාවේ සම්පජානකාරී හෝති. එතකොට අපි යනකොට ඉන්නකොට ඊළඟට නිදාගෙන ඉන්නකොට පිබිදෙනකොට ඊළඟට කතා කරනකොට කතා නොකර ඉන්නකොට මේ හැම අවස්ථාවකදීම සම්‍යක් ප්‍රඥාවෙන් සලකා දැනගනිමින් ඒ ක්‍රියාව කරන්නේ වෙයි. එතකොට ඒ ක්‍රියාවෙන් ක්‍රියාවට. එතකොට අපිට දැන් සමහර විට මේක පුහුණු කරනකොට මේ කියන හැම එකකදීම මේ සිහිය යෙදෙන්නේ නැහැ. නමුත් අපි මේක දැන් දවසේ ගත්තාම අපි හිතන්නකෝ ක්‍රියාවල් අපි මේ දවසට 100ක් කරනවා කියලා නිකන් උදාහරණයක් ඇටියට. එතකොට මේ 100න් අඩුම අපිට 10ක් හරි මේක සිහි වෙන්න ඕන. එතකොට තමයි ඒ සිහිය දැන් අද 10ක් සිහි වුණා නම් හෙට ඒක 11ක් 12ක් වෙන්නේ. ඊට පස්සේ තව 3 වෙනි දවස් යනකොට 15ක් වෙන්නේ. 4 වෙනි දවස් යනකොට සතියක් යනකොට ඒක 20ක් වෙන්නේ. 25ක් වෙන්නේ. එහෙම වැඩි වෙන්නේ. දැන් රහතන් වහන්සේ කියලා කියන්නේ උන්වහන්සේට මේ ඇහි පිහාටු ගහනවනේ අපි. මේ ඇස්පිල්ලම් ගහනවා කියන්නේ. ඇස්පිල්ලම් ගහන වෙලාවෙත් උන්වහන්සේට සිහිය තියෙනවලු මම දැන් ඇස්පිල්ලම් ගහනවා කියලා. ඒතර බලන්නකෝ අර සිහිය කියන එක මොනතරම් මේ තියුණු වෙලාද මේ සිහියටමපත් වුණාට පස්සේ දැන් රහතන් වහන්සේ කියන්නේ අසිහියක් නෑනේ. සිහියටමපත් වුණා. ඒ කියන්නේ යථාර්ථය ඇත්තටම මුණ දුන්නා කියන එකයි රහත් ඵලය කියලා කියන්නේ. ඒතකොට දැන් ඉතෙන්ටම මුහුණ දුන්නා කොට උන්වහන්සේ සිහිය බවටමපත් වෙලා දෙන. ඒතකොට එහි පියාටුවක් ගන්න වෙලාවේ සිහිය තියනවලු මං එහි පියාටුව ගන්නවා කියන. ඒතකොට මේක කොච්චර දැන් සිහිය කියන එකෙන් අපි බැහැරවද ඉන්නේ කියන එක කොච්චර දැන් අපේ සිහියයි අර ආර්ය භාවයටපත් වෙච්ච උත්මයේගේ සිහියයි අතර තියෙන වෙනස අහස පොළොව වගේනේ. අපිට ඔහොම මොකක්වත් පේන්නේ නැතුව අපි කරන ක්‍රියාවල් කොච්චර තියෙනවද? එහෙනම් මේක චුට්ට හරිය දැන් අපි පුරුදු කරන්න ඕන, පුහුණු කරන්න ඕන. අපිට ඒ තරම් ගමනක් යන්න තියෙනවා ඉස්සරහට. ඒකටයි දැන් මේක අපි දැන් මෙතන මෙහෙම ටික පුරුදු කරන්නේ. ඒතර දවසේ සිද්ධ වෙන යම් ක්‍රියාවන් බොහෝ ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවන් වලින් දෙකක් තුනක් හරි අපිට සිහි වෙන්න ඕන. මේ ක්‍රියාව මේ ආස්වාස වාතයේ චේතනාව එකතු වෙලා ක්‍රියාව වෙන්නේ. ක්‍රියාවෙන් ඉවර වෙනවා. මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය කියලා සිහි වෙන්න ඕන. ඒතර මෙසේ තමාගේ කයෙහි ඒකයි ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. ඔන්න තමාගේ කය අජ්ජත්ත කියන්නේ අභ්‍යන්තර කය. තමාගේ කයට තමයි අජ්ජත්ත කියලා කියන්නේ. එහෙනම් තමාගේ කයේ මේ සිද්ධ වෙන සිද්ධිය මේ ඉඳ ගන්න එක, නැගිටින එක, ගමන් කරන එක, නිදා ගන්න එක, එහෙම නැත්නම් අවදි වෙන එක, ඊට පස්සේ වැසිකිලි කැසිකිලි යන එක, එහෙම නැත්නම් අතපය දිගාරින එක, නවන එක, ඊළඟට අපි එක දිශාවන් දිහා බලන එක, එහෙම ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. ඒතකොට මේ හැම ක්‍රියාකාරකම සිද්ධ වෙනකොට අපිට පේන්න ඕන මේ චේතනා ආස්වාස වාතයට චේතනාව එකතු වෙලා. දැන් අපි මේ හුස්ම ගන්න වාතය, ඔක්සිජන් වාතය නැත්නම් අපිට මේ එකක්වත් කරන්න බෑ. එහෙනම් මේ වාතයට තමයි දැන් ඉඳගෙන ඉන්න මට චේතනාව පහළ වෙනවා නැගිටින්න. ඒකට අපි හුස්මට තමයි අර චේතනාව එකතු කරන්නේ. එකතු කරලා නැගිටීමේ ක්‍රියාව වෙනවා. ඒකට ඉඳගෙන හිටපු කෙනා තමයි නැගිට්ටා කියලා අපි කියන්නේ. ඒකට නැගිටලා එයා යනවා, ඇවිදිනවා. ඒකට ඉඳගෙන හිටපු කෙනා නෙවෙයි ඇවිදින්නේ. එතන හේතු ටික නිරුද්ධ වුණා ඉඳගෙන ඉන්න අවස්ථාවේ ඊළඟ ගමන් කරන්නේ අලුත්ම කෙනෙක්. ඒතර අලුත්ම වාතය අලුත්ම හේතු ඉදලා තමයි මේ ක්‍රියාව වෙන්නේ. ඒතකොට මේ ක්‍රියාවෙන් ඉවර වෙනවා. ආන්ගේ විදිහට සිහි කරන්න කියනවා. ඒතර අජ්ජත්තං වා කායිකානුපස්සී විහෙරති. මේක තමා තුල වෙන විදිහ බලන්න. ඊළඟට බහිද්ධා වා කායිකානුපස්සී විහෙරති. තමාගේ කයින් පරිබාහිරව. පරිබාහිරව කියන්නේ අනිත් අයගේ කයනේ. ඒතර අනිත් අයගේ කයෙත් ඕකමනේ වෙන්නේ.
ඒතර අපි මේ ඇතුළ පිට කියලා බැලුවට ඒක ඉස්සලා අවබෝධ කරගන්න තමයි මේ විදිහට බලන්නේ. ඇතුළ පිට කියලා කිව්වට මෙතන ස්කන්ධ කියපුවාම මේ නාම රූප දෙක පිට තිබ්බත් ඇතුළේ තිබ්බත් එකම ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්නේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධවල සිද්ධිය එකමයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු එළියේ තිබ්බත් ඇතුළේ තිබ්බත් ඒවා සතර මහා ධාතු. සතර මහා ධාතුන්ගෙන් කොහෙකවත් මම හෝ මගේ හෝ අනුන්ගේ කියලා එකක් හැදෙන්නේ නැහැ. ඒ හැදෙන හැමතැනකම ගොඩ නැගෙන්නේ සතර මහා ධාතුමයි. ඒ ධාතු පැත්තෙන් බලනවා. අනිත් පැත්තෙන් ස්කන්ධ පැත්තෙන් බැලුවත් එහෙමයි. සත්පුද්ගලයෝ හැදෙන්නේ ඒ හැදෙන්නේ ස්කන්ධ. එහෙම නැත්නම් සතර මහා ධාතුමයි. ඒක බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. ඔන්න බාහිර කයේ ස්වභාවය බලනවා. ඊළඟට අජ්ජත් බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. ඇතුලේ අපි තුල බැලුවත් බාහිරේ බැලුවත් එහෙනම් මේ සිද්ධි දෙකම එකමයි. ඊළඟට සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එහෙනම් මෙහෙම වෙන්න හේතුව මොකක්ද? සමුදය. මෙහෙම වෙන්න හේතුව. ඒක තමයි සමුදය කිව්වේ. එහෙනම් මේ ආස්වාස වාතයේ චේතනා එකතු වෙලා තමයි මේ ක්‍රියාව වෙන්නේ. ඒකයි සමුදය කියලා කිව්වේ හේතුව. ඊළඟට වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එහෙනම් මේක නැති වෙන්න හේතුව. දැන් අපි නිරුද්ධ වෙනවා කියන්නේ ඔහු නෙමෙයි. වෙන කෙනෙකුත් නෙමෙයි කියනවා. දැන් ඉඳගෙන හිටපු කෙනා නෙවෙයි ඇවිදින්නේ. එහෙනම් මේ ස්කන්ධය නිරුද්ධ වුණා. ඒ චේතනාවත් අර ක්‍රියාවත් දෙකම නිරුද්ධ වුණා. ඊළඟට ඇවිදින්න චේතනාවක් පහළ වුණා ක්‍රියාවක් සිද්ධ වෙනවා. වාතයේ මූලික කරගෙන. දැන් ඒ ක්‍රියාව වෙනවා. ඒකයි නැතිවීමට හේතුව. එහෙනම් හට ගන්න හේතුව නැති වෙන්න හේතුව. නිරුද්ධ වෙනවා. තියෙන්නේ එක දිගටම එකම ක්‍රියාකාරීත්වයක් පවත්මක් මෙතන සිද්ධ වෙනවා නෙවෙයි. වය ධම්මානුපස්සීවා කායස්මින්. ඊළඟට සමුදය වය ධම්මානුපස්සීවා ඇති වෙන්නත් නැති වෙන්නත් දෙකම හේතු වෙන බව නුවණින් දකිනවා. එතකොට සමුදයයි නිරෝධයයි. සමුදයයි නිරෝධයයි මෙතන මේ පෙන්වන්නේ. දෙකම දකිනවා. අත්ති කායෝ තිවා 50. මෙසේ චතු සම්පජඤ්ඤය වැඩිමේ යෙදුන ඒ යෝගාවචර මහා පැවිද්දාහට නැත්තම් ඒ යෝගින් වහන්සේට ඉදිරියට යෑම ආදී ක්‍රියා පැවැත්ම වූ කයම. එතකොට ඒ ක්‍රියාවන් පවත්තන කය කියලා දැන් එකක් තියෙනවට නෙමෙයි කය කියන එකක් ඒ මොහොතට සකස් වෙනවා. මේ හේතු යෙදෙනකොට සකස් වෙනවා. එතකොට කය ක්‍රියාවක්. ඒ ක්‍රියා කරන පුද්ගලෙක් සතෙක් පුද්ගලයෙක් නැතයි කියන සිහිය එළඹ සිටියේ වෙයි. ඒකට තමයි සම්පජඤ්ඤය. දැන් මෙහෙම ක්‍රියා කරන කයක් තියෙනවා. හැබැයි සත්ත්ව පුද්ගලයෙක් නැහැ. පුද්ගලයෙක් කරනවා නෙමෙයි, මම කරනවා නෙමෙයි, අනුන් කරනවා නෙමෙයි. ඒකට අර නිර්වුල්ව හේතු ප්‍රත්‍ය පැහැදිලි වෙලා තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. මේ භාවනාව තුළින් මේ සිහිය පැවැත්වීම තුළින් තමයි ඒක. එතකොට කයක් තියෙනවා. හැබැයි දැන් කය පවත්වන කෙනෙක් නැහැ. ඒතකොට දැන් අපි කයට දැන් අයිතිකාරයෙක් ඉන්නවනේ මම තමයි මගේ කය මට ඕන විදිහට තියන්නේ. එතකොට දැන් මට ඕන විදිහට තියන්නේ කියලා අපි කිව්වට දැන් එහෙනම් දැන් මට ඕන විදිහ නම් අපි අපේ කවවගේත් කැමැත්ත තියෙන්නේ ඕන විදිහට පවත්වන්නනේ. එහෙනම් අපි කවුරුවත් කැමති නැහැ කෙස් ටික කළු පාටට තියෙන කෙස් ටික පැහැෙනවට කැමති නැහැ. ඒතර මගේ කය නම් මම ඕන විදිහට පවත්නවා නම් ඇයි ඒ ටික මේ පැහැෙන්නේ නැතුව තියාගන්න බැරි? හැම ලස්සනට තියෙන හැම රැලි වැටෙනවට අපි කවුරුවත් කැමති නැහැ. ඇයි ඒක එහෙනම් මගේ කය නම් ඇයි ඒක ඒ විදිහට තියාගන්න බැරි? එහෙනම් අපිට ඊළඟට අපි කවුරුත් කැමති නැහැ අපිට අවිදින්න බැරි වෙනවා. අතපය වාරු නැති වෙලා යනකොට අපි කවුරුවත් කැමති නැහැ. ඒතර කැමති නැති දේ ඇයි අපිට තියාගන්න බැරි එහෙනම්? මගේ කය නම්. එහෙනම් අපිට එතනින්ම පැහැදිලි වෙනවනේ මේ කය මගේ නෙවෙයි කියලා. දැන් මගේ නම් ඊළඟට අපි හිතන්නකො මේක අපි හදාගත්තද දෙමව්පියෝ නිසා හැදුනද? එතකොට එහෙනම් අදුෂ්‍යමාන බලවේගයක් වින්දා හැදුනද? දෙවි කෙනෙක් විසින් මැව්වද? නෑ. හේතු ප්‍රත්‍යයෙන් පහළ වුණේ. ඒතර අපි හදාගත්තා නම් මේකේ අඩුපාඩු නැතුව හදා ගන්නවනේ. දැන්
සමහර අය අන්ධ අය ඉන්නවා, කොර අය ඉන්නවා, බිහිරි අය ඉන්නවා. එහෙම අඩුපාඩු ඇතුව තමන් හදාගත්තා නම් හදාගන්නෙත් නැහැ. මේක සම්පූර්ණ අංග සම්පූර්ණ කයක් නේ හදාගන්නේ. ඒතකොට එක එකනාගේ වර්ණය, පැහැය, හැඩය, ලස්සන, අවිරූපී, විරූපී ස්වභාව තියෙනවා. ඒතකොට මේ එහෙනම් මේ හැම එකකටම බලනකොට අපිට පේනවා නේද පුද්ගලයාගෙන් පුද්ගලයාට තියෙන බහුල වෙනස්කම් තියෙනවා ගොඩක් කියලා. ඒක තමයි කර්මය කියලා කියන්නේ. මේක පුරාණ කර්මයෙන් සකස් වුනේ. ඒතකොට මේ කුසල අකුසල කර්ම ශක්තියට අනුකූලව තමයි සකස් වුනේ. කවුරුවත් තමන් හදාගත්තත් නෙමෙයි, අනුන් හදලා දුන්නත් නෙමෙයි, ඊළඟට දෙවි කෙනෙක් හදලා දුන්නත් නෙමෙයි, අදෘශ්‍යමාන බලවේගයක් විසින් කරලා දුන්නත් නෙමෙයි. ඒ කර්ම න්‍යාමයට අනුවයි මේක සකස් වෙන්නේ. එතකොට මේ කය කියන එක අපි මුළු ජීවිත කාලේ පුරාම මගේ කය කියලා අපි හිතාගෙන හිටියට මගේ නෙවෙයි. ඒතර අර බාහිර දෙයකින් උනත් අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන්. හැබැයි ඒක බලගතු නෑ කඩා ගන්න තරම්. ඒ දෘෂ්ටිය කඩා ගන්න තරම්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ පුංචිම ප්‍රාථමික අවස්ථාවේ ඉඳලා මේක බලන්න කියලා කිව්වේ. අපි දන්නවා දැන් මේ කය අපි කැමති විදිහට තියාගන්න බැහැ කියන කතාව. ඒ වුණත් මේකට තියෙන මේ දෘෂ්ටිය අපි ළඟ අතහැරලා නැහැනේ. ඒ හින්දානේ අපි ආයත් මේ කය ලබන්නම ඕන ආසාව අපි ළඟ මේ තියෙන්නේ. ඒතර මේ කය අතහැරෙනකොටම නැවත කය අල්ලන්නෙත් ඒකනේ ආයතනක උපතක්. ඊළඟට මේ කය අතහැරෙන්න යනකොට අපි කොයිතරම් බය වෙලා හුස්ම අරගෙන ජීවිත ආසාව අපිට ඉදිරිපත් වෙනවද? දැන් අපේ කය අතහැරෙනකොට දැන් අනුන්ගේ කය අතහැරෙනකොටත් අපිට බය ඇති වෙනවා, අපේ කය අතහැරෙන්න යනකොටත් අපිට බය ඇති වෙනවා. එතකොට මේ බිය ඇති වෙන්නේ මේකට මේ කයට තියෙන ආසාව. ඒ බලවත් ආශාව හින්දා. එහෙනම් ඒ ආශාව දුරු වෙන්නේ කය පුද්ගලයෙකුට අයිති නැත කියලා තමන් තුළ වැඩිච්ච තරමට තමයි කය අතහැරෙනකොට තියෙන දුක, මේ වේදනාව, බිය, තැති ගැනීම මේ අතහැරෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ ගෙන් එක බමුණෙක් එක වෙලාවක අහනවා භාගතුන් වහන්සේ මේ ලෝකේ මරණය හමුවේ බියට පත්වන මගේ අදහස නම් මරණය හමුවේ කිසිදු පුද්ගලයෙක් මරණය හමුවේ බියට තැති ගැනීමට පත් නොවන අය නැති බවයි කියලා. ඒ කියන්නේ හැම කෙනාම පත් වෙනවා කියන්නේ. උතර බුදුහාමුදුරුවෝ අදහරනවා නැහැ. ඒ බමුණ ඔබ දන්න විදිය කියන්නේ ඔබට වැටහෙන තේරෙන විදිය. මේ ලෝකේ මරණය හමුවේ බියට තැති ගැනීමට පත් වෙන අය වගේම පත් නොවන අයත් ඉන්නවා. එහෙනම් මේ ස්කන්ධ පංචකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට තේරුම් ගත්ත අවබෝධයට පත් වෙච්ච අය කවදාවත් බියට තැති ගැනීමට පත් වෙන්නේ ලක් වෙන්නේ නැහැ. එයා මේ ස්කන්ධ පංචකයට තියෙන ආසාව අතහැරලා ඉන්නේ. එයාපත් වෙන්නේ අනිත් සියලු දෙනාම බියට තැති ගැනීමට පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ අදාළලා තියෙනවා. ඒතකොට එහෙනම් මේ අතහරින න්‍යාය ක්‍රමය තමයි අපි මේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවන් හරහා අපිට පෙන්වලා තියෙන්නේ. එතකොට මේ විදිහට එළඹ සිටි සිහියෙන් යුක්තවම කටයුතු කරනවා. ඊළඟට මේ විදිහට අපි බලනකොට සිහිය වැඩෙනවා. මතුමත්තේ නුවණ වැඩිම පිණිසද සිහිය වැඩිම පිණිසද වෙනවා. එහෙනම් නුවණ සිහිය දෙක වැඩෙනවා. සිහිය කියලා කියන්නේ මේ අපිට යෝනිසෝ මනසිකාරය සහ ඊළඟට ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ ඒ කාරණය හරියට තේරුම් ගන්න පුළුවන් නුවණ තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට මෙසේ මහානතම තෘෂ්ණා දෘෂ්ටි නිශ්චයකටපත් වෙන්නේ නැහැ. එහෙම අවබෝධයකටපත් වුණොත් එයා තෘෂ්ණා දෘෂ්ටි වසඟයට යන්නේ නැහැ. දැන් තෘෂ්ණා දෘෂ්ටි වසඟයට තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් දෙකන්නේ ditthi අනුසයෙන් අපි අල්ලගන්නේ. එතකොට එහෙම ඒ අල්ලා ගැනීමකටපත් වෙන්නේ නැහැ කියනවා මේ අවබෝධය තියෙන කෙනාට. ඊළඟට දෘෂ්ටි වශයෙන් ලොව යම් ආදී කිසිදු ක්‍රියාවක් සත්පුද්ගල ආත්මීය හැඟීමකින් විසින් නොදකි. එහෙනම් ගැනීමක්වත් දැනීමක්වත් සත්පුද්ගල ස්වභාවයකින් එයා පිළිගන්නේ නැහැ. තෘෂ්ණා දෘෂ්ටි අනුසයෙන් ඈත් වුණාට පස්සේ. ඒතර ඔන්න ඔය විදිහට සිහිය පවත්තන එකට අපි කියනවා කායානුපස්සනාවේ සම්පජඤ්ඤ පබ්බය. සිහිය පවත්තන ක්‍රමයක්. එතකොට අපිට ඒ විදිහට බලනකොටත් මේ කයට අයිතිකාරයෙක්
නෑ කියන කාරණය අවබෝධ කරගන්න පුළුවන්. ඒකට අපි දැන් මේ කියපු ටික තුලින් යම් කෙනෙකුට යම් ගැටලුවක් තියෙනවා නම් අපිට පුළුවන් කතා කරන්න. එහෙම නැත්නම් ඊළඟ එකට යන්න පුළුවන්. කාට හරි මේ අපි දැන් මේ තාක් දුරට කතා කරගෙන ආපු කොටසෙන් හරි දැන් අද මේ ඉරියා මේ සම්පජාඤ්ඤ පබ්බය කොටසෙන් හරි යම් ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. හාමුදුරනේ මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් හැම දෙයක්ම හටගන්න හේතුඵලවාදය නිසා කියලා අපි අහලා තියෙනවා. වහන්සේ මේ දේශනාවෙත් දැන් සඳහන් කරා. නමුත් කර්මයට හේතුඵලවාදයක් තියෙනවද? කර්මය කොහොමද හටගන්නේ? ඔව් ඒ දැන් කර්මය කියලා කියන්නේ මහත්තයා ක්‍රියාව කියන එකනේ. දැන් අපි කම්ම කියන වචනයෙන් කියන්නේ ක්‍රියාව කියන එකයි. දැන් චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. එමය ධර්මයේ පෙන්නලා තියෙන්නේ. එතකොට චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි කර්මය කියලා කියන්නේ. එතකොට ඒ චේතනාව පහළ වෙනවා කාය මූලිකව. කාය කම්මේ, වචී කම්මේ, මනෝ කම්මේ. අවස්ථා තුනකදී. එතකොට දැන් අපි මෙතන මේ කර්මය කියලා ගත්තාම කර්මය කියන එකත් හේතුඵලයට යටත්. ඒ හේතුඵල ධර්මයේ විසින් තමයි මහත්තයා කර්මයක් අදාළ විදිහට සකස් කරලා දෙන්නේ. දැන් කෙනෙක්ගේ උපත සිද්ධ වෙනවා මේ මව් කුසක S2 පේන්නේ නැතුව. එයා ප්‍රතිසන්දි විඥානය සකස් වෙනවා. තවත් මව් කුසක සකස් වෙනවා කලලේ සම්පූර්ණ ඉන්ද්‍රිය මණ්ඩලය හොඳට තියලා. එතකොට දැන් මේ දෙක මේ විදිහට සකස් කරවන්නේ කවුද? එතකොට කර්මයේ විසින්නේ. එතකොට ඒක අපි ධර්මයේ පෙන්නනවා මේ පුරාණ කම්මං වේදිතබ්බෝ. එතකොට මේ පුරාණ කර්මයේ විසින් තමයි මේ ආයතන ටික අපිට පහල කරලා දෙන්නේ. එතකොට ඒ කර්මයට හේතුව වෙන්නේත් හේතුඵල ධර්මතාවයම තමයි. ඒ සත්‍යය ඒ ජීවිතවලදී කරලා තියෙන කුසල අකුසල කර්ම ශක්තිය. එතකොට මේකත් අපි කර්මය කියවට ක්‍රියාව වෙන්නේ අර හේතුඵල ධර්මතාවයට අනුකූලවයි. එතකොට මේ හරියට අදාළ කෙනාව තෝරලා ඒ විපාක වාරයේ යට ගෙනලා දෙනවා. දැන් මේ මෑතක එක සිදුවීමක් වුණා. අම්මයි තාත්තයි ළමයයි තුන්දෙනා බයික් එකක යනවා. යනකොට පාරේ යනකොට පොල් ගහක මොහොම පාරට නැවිලා තිබ්බ පොල් ගහක පොල් ගෙඩියක් වැටෙනවා. වැටෙන්නේ අර තාත්තගේ ඔළුවටත් නෙමෙයි. දැන් මේ දැන් මෙහෙම වේගෙන් සාමාන්‍ය අපි හිතන්නේ 40ට 30ට හරි ගියා කියලා. වේගي. ඒතර මෙහෙම මේ වේගෙන් යන වාහනේට තමයි මේ පොල් ගෙඩිය වැටෙන්නේ. ඒතර තාත්තට වැටුනේත් නැහැ. අම්මට වැටුනේත් නැහැ. අම්මා දැන් පුතා ඊළඟට අම්මා. අම්මගේ ඔළුවට වැටුනේත් නැහැ. මේ තාත්තයි අම්මයි අතර ළමයාගේ ඔළුවට වැටුණා. දැන් කවුද ඔක කෙරුවේ? ඇයි ඒ තාත්තගේ ඔළුවට වැටුනේ නැත්තේ? ඇයි අම්මගේ ඔළුවට වැටුනේ නැත්තේ? ඇයි මේක අහකට වැටුනේ නැත්තේ? එතකොට දැන් මේ ඔක්කොම සිද්ධාන්ත සම්පූර්ණ කරලා හරියට අර ළමයාගේ ඔළුවට මේ පොල් ගෙඩිය වැටුණානේ. ළමයා ඉස්පිරිතාලේ අරන් ගියා මැරුණා. එතකොට මෙහෙම දෙයක් සිද්ධ වෙන්න. දැන් ඔය මම එකක් කිව්වා ඔය වගේ ඒවා අනන්තයිනේ. දිනපතාම ගත්තාම එක එක රියානතුරු වෙඩි තියලා අර මේවා ඉතින් වතුරේ ගිලිලා දැන් මේ ඊයේ පෙරේදම සිද්ධ වුණ දෙයක් අර මේ කොත්මලේ නෙමෙයි මේ නුවර පැත්තේ ජලාශයකට ළමයි දෙන්නෙක් මේ පැනලා ගෑන් ළමයිකු පිරිමි ළමයික අවුරුදු 17යි 18යි ඉතින් ඒ වගේ ඉතින් ඒකේ කර්ම ශක්තිය වල හැටියට නේව වෙන්නේ. ඉතින් ඒ වගේ මම මෙතන කියන්න ගත්තේ මේ අම්මා බේරුණා ඉතින් බලන්න දැන් අර කර්ම න්‍යාමයේ විසින් මේ ඒ කර්ම න්‍යාමයේ මෙහෙවන්නේ හේතුඵල ධර්මයේ විසින් හරියටම සුදුස්සට දෙනවා ඒක වාරේ.
එතකොට එයා ඒ සුදුස්සා කොහෙද කොතනද කියන එකක් නැහැ. එයාව සමහර විට දැන් බේරෙන කෙනා බේරලා අනික් කෙනා එතෙන්ට ගෙන්නනවා. ඒ ඉන්න කෙනා වෙන තැනකට යවනවා. එතකොට මේ කවුරුත් එයාට කියලාවත් මොකක්වත් නෙමෙයි. ඒක අර කර්ම ශක්තිය විසින් බලන්නකෝ හරියට අදාළ පුද්ගලයෝ ඒ තැනට ඒක රාශි කරන හැටි. ඒතර පෙර කරලා තියෙන ආකාරය අනුව ඊළඟට ඒ පැත්තෙන් අකුසලයේ පැත්ත කුසලයේ පැත්තට එකතු කරන හැටි. දැන් අපි මෙතන ඉන්න අය ඉන්නවා මේ අපි ලංකාවේ ඉපදිලා අපි දන්නේ මේ මෙහෙම ඇවිල්ලා මේ රටවල් වල ජීවත් වෙනවා මේ කතන්දර අපි එකක්වත් දන්නේ නැහැනේ. බලන්නකො අපි කවුරුවත් නොදන්න පිරිසක් අපි එකට මුණ ගැහිලා තියෙනවානේ. අපේ නෑයොත් නෙමෙයි, දෙමව්පියොත් නෙමෙයි, සහෝදරයොත් නෙමෙයි, අපේ ගමෙත් නෙමෙයි. නමුත් මේ කොහේ හරි ඉන්න පිරිසක් ඒදෙන කල්යාණ මිත්‍රයෝ. ඒතර අපි පෙර ජීවිතවලත් එකට මේවා කතා කරලා පිළිවෙත් පුරලා තියෙනවා. ඒ හින්දා තමයි අදත් අපි එකට එකතු වෙන්නේ. එතකොට මේක මනුෂ්‍ය ලෝකයේ තුලක් තියෙනවා, දිව්‍ය ලෝකෙත් තියෙනවා. ඒක අර සෝතානුදත සූත්‍රය කියන්නේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා මෙහි පුරුදු කරපු අය සම්පූර්ණ වුණේ නැත්නම් ඒ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ඒ දිව්‍ය ලෝකෙ එකතු වෙනවා. ඒතකොට ඒක අපි දන්නේ නැහැ. අපි මේකට ඉඳලා බණ කතා කරලා හිටියා කියලා. නමුත් අර ඥානවන්ත බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා නුවණින් දැකලා දේශනා කරනවා මේ පෙරත් මේ අය මේකට හිටියා කියලා. ඒ විදිහට තමයි ඒක වෙන්නේ. එතකොට මේ කර්මය කියන එක අනිවාර්යයෙන්ම හේතුඵල ධර්මයේ විසින්මයි මෙහෙවන්නේ. කර්මය යටත්. කර්මයක් හේතුඵල ධර්මයට යටත්. එහෙමයි හඳුන්නේ. ඔව්. දැන් හේතුඵල ධර්මයෙන්ම වුණොත් එයා දැන් අපි දැන් රහත් වුණා කියලා කියන්නේ හේතුඵල ධර්මයෙන්ම බවට පත් වුණානේ උන්වහන්සේ. ඒ කියන්නේ උන්වහන්සේ සත්‍යයට එකතු වුණා. එතකොට උන්වහන්සේ යටත් නැහැ කර්මයට. එතනින් මෙහා ඉන්න කට්ටිය දැන් සෝතාපන්න වුණත් කර්මයේ යම් කොටසකට එකතු නැහැ. තව තියෙන කොටසක්. රහත් වුණාම සම්පූර්ණයෙන්ම අයිති නැහැ. ඒතර උන්වහන්සේටත් අර කර්ම නියාමයේ යම් ප්‍රමාණයක් තියෙනවා තාම. රහත් වුණාට පස්සේ නැහැ. යටත් නැහැ. හේතුඵල ධර්මයේ බවටම පත් වුණා. සත්‍ය බවටම පත් වුණා. යථාර්ථයේ බවටම පත් වුණා. හම්දුනේ විපාක කර්ම එනවනේ රහත් වුණාම විපාක කර්ම බලපාන්නේ නැද්ද? නෑ විපාක කර්ම එනවා. එතනදී මහත්තයා කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් අඟුලිමාල හාමුදුරුවෝ ගම්මුකෝ. අඟුලිමාල හාමුදුරුවන්ට එයා ගිහි කාලෙදී මේ මරපු මේ අර ගුරුවරයාගේ කීම අනුව මේ ඇඟිලිමාලය හදන්න ඝාතනය කරපු අකුසලේනේ දැන් බුදුරජාණන් වහන්සේ හම්බෙලා එයා පැවිදි වෙලා ඉතින් පස්සේ මේ යහපත් පැත්තට හැරුණා. ධර්ම මාර්ගයට ආවා. එලා රහතුත් වුණා. ඉතින් අඟුලිමාල මහරහතන් වහන්සේ බවට පත් වුණා. හැබැයි එතනදී උන්වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීන කරා. නමුත් අර කරපු අකුසල ශක්තිය උන්වහන්සේට ආවට උන්වහන්සේ ඒක බාරගත්තේ නැහැ. ඒක උන්වහන්සේට ක්‍රියාවක් විතරයි. දැන් අපිට දැන් මේ ක්‍රියාව මම කොට පිළිගැනීම තුලනේ පවරා ගැනීම තුලනේ මේ දුක හරි සැප හරි බෙදෙන්නේ. දැන් අපි කැමති දෙයක් නම් ඒක සැපක් වෙනවා අපිට. අකමැති දෙයක් නම් දුකක් වෙනවා. ඒකෝට දැන් රහත් ඵලයටපත් වුණා කියලා කියන්නේ මේ කැමැති ඒවවත් අකමැති ඒවවත් කියලා දෙකක් නැහැ. ඒ කැමැති අකමැති දෙකම තුල තියෙන්නේ මධ්‍යස්ථ උපේක්ෂාව. ඒ කියන්නේ අවබෝධය. ඒකෝට ඒක උන්වහන්සේට ක්‍රියාසිතක් විතරයි. ඒකට කියනවා චිත්ත ක්‍රියා වායෝ කියලා. චිත්ත කියන්නේ හිත, ක්‍රියා කියන්නේ ක්‍රියා කරනවා, වායෝ කියන්නේ වායු ධාතුවෙන්. වායු ධාතුවෙන් ක්‍රියා වෙනවා කියන එක විතරයි තියෙන්නේ. මට විපාක යනවා, මම දුක් විඳිනවා කියලා එහෙම පසුතැවිල්ලක් නැහැ. එහෙම එකක් එනවා. විපාක කර්ම ඒක විපාක කර්මයක් නේ අපිට සාමාන්‍ය පුතග්ජන මිනිස්සුන්ට විපාක කර්මයක් ආවොත් අපි ඒකෙන් තව භව හදනවා. ඒක රහතන් වහන්සේ තමයි ඒක භවයක් හැදිල්ල කියන්නේ දෙක හදන්න දෙයක් නැහැ. උන්වහන්සේක ඉවර කරලානේ තියෙන්නේ. ඒක ඒකට ක්‍රියාසිතක් විතරමයි, ක්‍රියාවක් විතරමයි. එහෙම හැදෙන්නවත් හදන්නවත් මොකක්වත් එතන සිද්ධ වෙන්නේ නැහැ. හාමුදුරුවෝ ඉස්සර ප්‍රභාත්
ප්‍රභාෂර චිත්තයක් තමයි රහතන් වහන්සේගේ දිගටම පවතින්නේ කියලා. ඒක එතකොට ප්‍රභාෂර චිත්තය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ප්‍රභාස්වර කියලා කියන්නේ දැන් එතන හිතේ කිලුටු නැහැ, කෙලෙස් නැහැ. දැන් අර දැන් පොඩි කාලේ දැන් අපි කියනවනේ අර පොඩි ළමයාගේ ප්‍රභාස්වර හිතක් තිබ්බා කියලා. හැබැයි එතන తాවකාලිකව මේ ජීවිතයේ වශයෙන් විතරයි මේ ප්‍රභාස්වර ස්වභාවය තියෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ කෙලෙස් යටපත් වෙලා. තවම ඒ යටපත් වෙලා තියෙන කෙලෙස් එකතු වුණේ නැහැ. එහෙනම් తాවකාලිකව ඇති වෙච්ච ප්‍රභාස්වර භාවයක්. මොකද එහෙම නිට්ටයව පවතින ප්‍රභාස්වර භාවයක් නම් එයාට නැවත උපතක් උපදින්න විදියක් නැහැ. එයා නැවත උපතකට ආවනේ. ආවේ කෙලෙස් යටපත් වෙලා හින්දා. తాවකාලිකව මේ ජීවිතයේ වශයෙන් මේවා මම මගේ කියලා අල්ලගෙන නැති නිසා, ඒ කියන්නේ ඒක අපිටත් තිබුණා අපේ ජීවිතයේ මුල් කාලේ අපි හැමෝටම තිබුණා. ඒ ප්‍රභාස්වර ස්වභාවය. දැන් අර ප්‍රභාස්වර ස්වභාවය කියලා මෙතන කියන්නේ දැන් කණ්ණාඩියක තියෙන පැහැදිලිතාවය. දැන් කණ්ණාඩියක රූප සටහන් සත්තු මිනිස්සු ගස් කොළන් වැටුණාට ඊට පස්සේ දැන් ඔය කණ්ණාඩිය අනිත් පැත්ත හැරෙවුවොත් එහෙම ආපහු අර වැටිච්ච එකක්වත් ඒකේ රැඳිලා නැහැනේ. ඒකේව ඇලිලා නැහැ, රැඳිලා නැහැ. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි අර පුංචිම කාලේ පොඩි ළමයාගේ මනසේ ස්වභාවය. මේ ඇහැ රූප නිසා මේව ගැටෙනවා. ගැටුණාට ඒව හරහා විඥානය ඇති කරගෙන ඒක හොඳයි සැපයි කියලා එයා පිළිගැනීමක් එයාට නැහැ. තාම මනස වැඩිලා නැති නිසා. ඒකයි ප්‍රභාස්වර කියලා කියන්නේ. ඒතකොට ඒක නොදනුවත් භාවය තුල තියෙන ප්‍රභාස්වර භාවයක් නේ. මේ රහත් ඵලයේදී තියෙන ප්‍රභාස්වර භාවය කියලා කියන්නේ ඒක දැන දැක ඇති වෙච්ච ස්වභාවයක්. උන්වහන්සේත් මොකකටවත් ඇලෙන්නේ අර කණ්ණාඩියේ පැහැදිලිතාවය වගේ. කණ්ණාඩියට රූප වැටුණාට කණ්ණාඩි ඒව එකක්වත් පිළිගන්නේ බාරගන්නේ නැහනේ. ඒ වගේ අර රහතන් වහන්සේ කියලා කියන්නේ මේ ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස, හිතට අරමුණු වැටුණාට ගැටුණාට ඒවා හරහා විඥාන හදන්නේ නැහැ. විඥාන නිරෝධය කරලා තියෙන්නේ. ඒකයි අපි කියන්නේ ඒ උන්වහන්සේගේ මනස ප්‍රභාස්වරයි කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ අපි දැන් මේ සතිපට්ඨාන ගැන මේ සඳහන් කරා මේ සතර සතිපට්ඨාන යන මේකට සම්බන්ධද නැත්නම් සතර සතිපට්ඨාන කියලා? නෝනමාත් අනිවාර්යයෙන්ම ඒක සම්බන්ධයි. දැන් අපි මේ කතා කරන්නේ ඇත්තටම එක පෙරපසු නොවි එක ෂණයක සිද්ධ වෙන හතරක් තමයි මේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන්නේ. ඒ කියන්නේ මේ විදිහට මේ වෙන වෙනම තියෙන එකක් නෙමෙයි. මේ අසුර ගහන ෂණයට මේ හතර පහළ වෙන්නේ. ඒතර නමුත් දැන් අපි මේ කතා කරන්නේ මේක තේරුම් ගන්න. දැන් මේක බෙදලා මේ විභජනය කරලා බලන්නේ ඒකට. දැන් අපි හිතන්නකෝ දැන් පංචස්කන්ධය කියලා උදාහරණයක් ගත්තොත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට රූපය තනි කරලා, වේදනාව තනි කරලා, සංඥාව තනි කරලා අපිට කතා කරලා විඥානයක් පහළ වෙනවා කියන්න බෑනේ. එහෙනම් පෙරපසු නොවි මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥානය පහළ වෙනකොට ඔය ඉතිරි හතරත් එතන යෙදිලා තියෙන්නේ. එතකොට ඒ යෙදීමේ ඵලය තමයි විඥානය කියලා කියන්නේ. දැන ගැනීම. විඥානය කියලා කියන්නේ. එතකොට අර හතර අපි තේරුම් ගන්න තමයි වෙනම කතා කරන්නේ. නැත්තම් මේ ස්කන්ධයන් පංචස්කන්ධයේ පහළවීම කියන කොටම ඔය හතරම පහළ වෙලා නිරුද්ධ වෙලා ඉවරයි. ඒක නොදැකීම තමයි උපාදානස්කන්ධය කියන්නේ. එතකොට අපි ඒකට කියනවා රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංඛාර උපාදානය, විඥාන උපාදානය කියලා. උපාදානස්කන්ධය කියන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි මේක ඉදිරියට කතා කරගෙන ගිහිලා වෙන වෙනම මේ හතරම එකට සම්බන්ධ කරලා කතා කරනවා. මේ හතරක් නොවේ. ඇත්තරම තේරුම් ගන්න තමයි හතරක් කියලා කියන්නේ. මේකේ මේ දැන් අපි හෙට කතා කරේ නැහැ. මෙතන කියන්නේ කායानुපස්සනාවෙන් කය ගැන කියන්නේ. වේදනානුපස්සනාවෙන් කියන්නේ හිත ගැන. විඳීම්නේ. ඊළඟට චිත්තානුපස්සනාවෙන් කියන්නේ මේ කය හිත දෙක එකතු කරන්නේ මේ කය වේදනා එකතු කරන්නේ හිතින් දැනගන්න. චිත්තානුපස්සනාව. එතකොට ධම්මානුපස්සනාව කියන්නේ මේ සිදුවෙන ධර්මතාවය. මේක හේතුඵල නිරෝධයක්. කය වේදනා හිත ධම්ම කියලා කියන්නේ ඒකට.
අපි මේක ලොකු මේ මාතෘකාවක් හැටියට අරගෙන කතා කරා. ඒතකොට මේක තේරුම් ගන්න තමයි මේ විස්තර. දැන් බලන්නකෝ කායානුපස්සනාවේ බුදුරජාණන් වහන්සේ මේක තේරුම් ගන්න බැරි හින්දා තේරුම් ගන්න පුළුවන් කෙනාට මේක අහවනකොට තේරුම් ගන්න පුළුවන්. මේ ප්‍රඥාව වැඩිලා තියෙනවා නම්. දැන් නොවැඩුණු කෙනාට වඩන විදිහනේ මේ කියන්නේ මේ සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට දැන් මේකේ අවමේ මේ සතිපට්ඨාන සූත්‍රය ඉස්සරහට කියනවා අවමේ දින 7යි. උපරිමේ මේ අවුරුදු 7යි කියලා. එතකොට ඒම වීරිය කළොත් පුළුවන් කියනවා. එතකොට ප්‍රඥාව වැඩිලා තියෙන කෙනාට තමයි එහෙම වීරිය කරනකොටම එයාට මේක සාත් කරන්න මේ පුළුවන්කම ලැබෙන්නේ. එතකොට කායානුපස්සනාවෙම කොටස් 14ක් ගැන කතා කරනවා. මොකද මේක විස්තරාත්මකව කොහොම හරි මේක හිතට කාවද්දලා වඩවලා මේක තේරුම් කරවන්න. අන්න ඒකයි මේ එකෙන් කියන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මේ හතර එකට බද්ධව තියෙන සම්බන්ධ කරුණු හතරක් තමයි මේ සතර සතිපට්ඨානය කියලා කියන්නේ. විනාස පොඩි දෙයක් තේරුම් කරගන්න මේ දැන් අද ඔය ඉගෙනගත් එකේ දැන් අපි කතා වුණානේ හැමදාම සිහියෙන් කල්පනාවෙන් බලන්න ඕනේ කියලා සිහියෙන්. ඔව්. ඒකයි සම්මා සති කියන එකේ සම්බන්ධයක් තියෙනවද අරෂ්ඨාංග මාර්ග කියන හරි සිහිය කියන එක ඒ දෙකම අන්තිමට එකම දෙයද එකම දෙයමයි. එකම දෙයම කියලා කියන්නේ දැන් ඒ සම්මා සතිය කියන තැනදී අවසානයේ පත් වෙන්නේ හතක් එකේ වැඩෙන්නේ. ඒතකොට සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති. ඊළඟට සමාධිය කියන්නේ එකඟතාවය තුළ. එතකොට එතන මේ සතිය කියන තැනදී එන්නේ මේ සත්පුද්ගල කියන තැනකට නෙමෙයි. සත්පුද්ගල ස්වභාවයෙන් බැහැර වුණ තැන තමයි හරි නියම සිහිය පිහිටලා තියෙන්නේ. එතකොට එතෙන්ට යන්න තමයි මෙතන උගන්වන්නේ. එතකොට මේ සිහියම තමයි තව හොඳට මේක තියුණු වෙලා මේ අසීය සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා සිහියම බවට පත් වෙන්නේ. එතකොට ඒකේ පරිපූර්ණ අවස්ථාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධිය. ඒතකොට ඒක කරුණු 10කින් උපෙන්නන සම්මා ඥාන සම්මා විමුක්ති කියලා රහතන් වහන්සේ තුල. එතකොට ඒකම බවට පත් වුණා. ඒකම බවට පත් වුණා. එතකොට එතනින් මෙහා වඩන විදිහ ගැන තමයි මෙතන කියන්නේ. දැන් මෙතන වැරදි අර වැටි නැගිටිනවා වගේ අපි වැරදි සිහිය නැතුව ඉන්නවා. අමතක වෙලාම ගිහිල්ලා ඉන්නවා. ආය මතක් වෙනවා. ඊළඟට මේ ආයත් අපි ටිකක් උනන්දුවෙන් ආය වඩනවා. ආය මෙයා වෙනවා. එහෙම වෙලා කොහොම හරි මේක දැන් වඩන අවස්ථාව. දැන් මෙතන කියන්නේ. ඒ වැඩිම තුලම තමයි ඒතර පුද්ගල ස්වභාවය මෙතන සත්වයක් පුද්ගලයෙක් නෙමෙයි මේ ධාතු මාත්‍රික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේ දැන් මේ පුද්ගල ස්වභාවයක් නැහැ කියන එක. අර මේක කියන්නේ ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජ්ජීවෝ ශුඤ්ඤෝ. සත්වයක් පුද්ගලයක ආත්මයක් නැහැ. මෙතන ධාතු මාත්‍රික ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. ධාතු මාත්‍ර කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් කය කියලා ගත්තත් පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් බාහිර දේ කියලා ගත්තත් ඒත් පඨවි ආපෝ තේජෝ වායෝ නේ. එතකොට මේ ධාතු එකතු වෙනවා මිසක් මට හවල් දේ එකතු වෙනවා කියන තැනකට නෙමෙයි යන්නේ. ධාතු මාත්‍රික ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙන්නේ. එහෙම දකින්නකොට තමයි අර පුද්ගල ආරෝපණේ නැති වෙන්නේ. නැත්තම් පුද්ගල ඒ කියන්නේ ප්‍රඥාව අවදි වුණා. ඔව් ප්‍රඥාව අවදි වෙනවා. ඒතකොට එහෙම ප්‍රඥාව අවදි වෙන්න නම් මේක මේ විදිහට වඩන්නම ඕන. ඒකයි බුදුහාමුදුරුවෝ අර මේ සතිපට්ඨාන සූත්‍රයේ මොනටම මේ පෙන්නුවේ වෙන මගක් නැහැ කියලා කිව්වනේ. වෙන මගක් නැහැ. ඒතකොට මේකම තමයි මේ සත්‍යයේ පිරිසුදු වීම පිණිස. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධිය. ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සාන අත්ංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය.
එහෙනම් එකම මහණෙනි එකම මාර්ගයේ ඒකානෝයම් භික්කවේ මග්ගෝ සත්තාන. සත්‍යයන්ගේ පිරිසුදු පාරිශුද්ධත්වය වෙන තියෙන එකම මාර්ගය. විසුද්ධිය වෙන. ඊළඟට ශෝකයන්ගේ සමතික්කමයි දුරු වීම පිණිස. දුක්ඛ දෝමනස්සාන අත්ංගමයි. දුක් දුම්නස් නැතිවීම, ඡය වීම සඳහා. ඥානයාගේ වැඩිවීම අධිගමනයේ සඳහා. නිබ්බානස්ස සච්ච කිරියා. නිර්වාණය සාත්වීම පිණිස. යදිදං චත්තාරෝ සතිපට්ඨාන. නම් මේක තමයි සතිපට්ඨාන මාර්ගය කියලා කියන්නේ. මේක පුහුණු කළ යුතුමයි. වෙන මගක් නැහැ අපිට. එහෙම අපිට මේ ගොඩින් යන්න බෑ. දැන් අපි හිතනවා එහෙනම් මේවා වඩා ඉඳන් නැතුවනේ ඔය මේ උපතිස්ස කෝලිත ආදී අය මේ රහත්ුනේ කියලා. ඉතින් ඒ අය මේව පෙර වඩලා තිබුණා. වඩලා තියෙනවා. වඩලා තිබ්බ හින්දා ඒගොල්ලන්ට මේක මේවා ඉතින් මේ විස්තරාත්මකව මේවා බලා භාවනා කර ගස් යට තපතප ඉන්න ඕන උනේ නැහැ. අහුවද අවබෝධ වුණා පිරුණම් බෑ. ඉතින් අපිට එහෙම බෑ. අපිට බැරි අපි වඩලා තියෙන්න. එහෙනම් දැන් අපි මේ ජීවිතේ හැරි මේක අපිට දැන් වැරදුනා. වැරදිච්ච එක අපි දැන් තේරුම් ගන්නවා. දැන් හරියන්න නම් වැරදුනා කියලා අපි පිළිගන්න එපා. දැන් මම වැරදි නෑ කියන තැනක හිටියොත් එහෙම අපිට කවදාවත් හරියන්නේ නෑනේ. හරියන්නේ නැත්නම් මොකද මම හරි කියන තැනනේ ඉන්නේ. ඒතකොට අපි හිතනවා මට අඩුවක් තියෙනවා. මට වැරදක් වෙලා තියෙනවා. ඒතකොට තමයි යාට අර හරි මගට එන්න පුළුවන්. හොඳයි සාදුනාස්. ඔව් හරියට. අවත් මොන හරි ගැටලු තිබෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් අපිට අද දිනේට ධර්ම සාකච්ඡාව අවසන් කරන්න පුළුවන්. මොකද ඊළඟ කාරණාවක් කතා කරන්න කාල වේලාව මදි නිසා. තව ගැටලු තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. දැන් ඇත්තටම ඔව් කවුරු ප්‍රශ්නයක් අහනවද? මේ ඇත්තටම මේක මේ අපි කරන්න ඕනේ චුට්ට හරි මේ වඩන එක. ඒ ක්‍රියාවන් කරනකොට හිතන්න දැන් මේ ඉඳගෙන හිටපු මමද නැගිටලා යන්නේ. ඇවිදින්නේ. නැත්තම් ඊළඟට නැගිටලා හිටපු මමද මං ඇඳට එන්නේ. එහෙම බලන්න ඕන. එතකොට අපි දැන් යා නෙවෙයි කියලා කියනවත් නෙමෙයි යා කියලා කියනවත් නෙමෙයි මේ හේතු යෙදෙනකොට පහළ වෙන විදිහ. ආස්වාස වාතයේ චේතනාව එකතු වෙලා ක්‍රියාව වෙනවා ක්‍රියාව ක්‍රියාවෙන් ඉවර වෙනවා. ඒතකොට මේ එහාට මෙහාට ගමන් කරන කයක් තියෙනවා. හැබැයි සත්පුද්ගල ස්වභාවයෙන් තොරයි. එතකොට තමයි දැන් ජීවත් වෙන්නේ හිටියොත් නේද මැරෙන්න කෙනෙක් ඉන්නේ. ජීවත් වෙන්නේ නැති වුණොත් මැරෙන්න කෙනෙක් ඉන්නවද? ජීවත් වෙන්නේ නැහැ. ජීවත් වෙන්න පුද්ගලයෙක් නැහැ. ජීවත් වීමක් තියෙනවා මේ ස්කන්ධ ක්‍රියාකාරීත්වයක්. හැබැයි වෙන කෙනෙක් නැහැ. වෙන්නෙක් නැහැ. එහෙනම් මැරෙන්න කෙනෙකුත් නැහැ. මැරෙන්න කෙනෙක් නැත්තම් උපදින්නේ කවුද? එහෙනම් පහනක් නිවි ගියා හා සමානව ස්කන්ධ ටික නිරුද්ධ වුණා. ආය හටගන්න හේතුවක් නැහැ. ආය බීජ ශක්තියක් නැහැ. අර බිත්තර වීවල බීජ ශක්තිය නැතුණාම පැලවෙන්නේ නැහැ. ඒ වගේ ආය තැනක පැලවෙන්න අර අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන ඒ කියන න්‍යාය අනුව යන්න රටාවක් හැදෙන්නේ නැහැ. ඒක නොගන්න මේ නොබලුවොත් ඒක වෙන්නේ නැහැ. අර ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා එතන. කෙලස් වැඩෙනවා. ජීවත් වෙන්නෙක් ඉන්නවා නම් මැරෙන්න කෙනෙකුත් ඉන්නවා. මැරෙන්න කෙනෙක් හිටියොත් මේ ඉපදෙන්න කෙනෙකුත් ඉන්නවා. ඒ කියන්නේ දැන් මේ රූප මරණයක් ගැන නෙමෙයිනේ මේ කතා කරන්නේ. දැන් මේ නාම ස්වභාවය ගැන නෙමෙයි කතා කරන්නේ. රූපය ගැන කතා කරන්න වැඩක් නෑ අපි කතා කරාට. ඒක අර ගෝයන් ගහ පිදුරු ගහට යනවා වගේ එකක් තමයි මේ ඒකේ වෙන්නේ. හැබැයි එනකොට ඒකේ කරලක් මෝරනවනේ ගෝයන් ගහේ පිදුරු ගහට කියලාට. නේද? ඒ කරලනේ වැඩේ තියෙන්නේ. ඒ වගේ මෙතන කෙලස් ටිකක් මෝරනවා. කය ගැන කතාව වැඩක් නැහැ. කය මේ මීරලා කුණු වෙලා දිරලා ජරා වෙලා යන්න පුළුවන් කොයි විදියකට හරි. එහෙම ගියා කියලා මේ ඉපදීමේ
සම්භාවිතාවය අඩු වෙන්නේ නැහනේ. ඒක එන්න වැඩි වෙනවා. ඒකේ ශක්තිය වැඩි වෙනවා. උපරිමයට එනවා. උපරිමයට එනවා කියන එකම තමයි උපදිනවා කියලා කියන්නේ. ඒතකොට ඒකේ තියෙන අර රළුකම අඩු වුණාම තමයි දිව්‍ය ලෝකෙ ඉපදුනා කියන්නේ. එහෙම නැත්නම් රළුකම වැඩි වෙනකොට සතර අපාය പ്രേත අසුර නිරිතිරිසං ඒ තැන්වල. මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ උපදිනවා රළුභාවය අඩු වෙලා ටිකක් හරි. ඒ හින්දා අපි පුහුණු කරන්න ඕන. ඒකම තමයි මෙතන වෙන්න ඕන දේ. බණ කියන එක ඇත්තටම මේ මහා දැනුම් ගොඩක් එකතු කරගන්නවා කියන එක නෙමෙයි. අපි චුට්ටක් අපිට ඇති. ඒ පොඩ්ඩ අහලා අපි මේක වඩනවා නම් ප්‍රඥාව දියුණු වෙනවා. අවදි වෙනවා. ඒකට අපිට අපේ හිතට අපිට එකතු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් හිත මගේ කරගන්න නැතුව ඉන්න පුළුවන්. ආන් එක තමයි අවබෝධය කියන්නේ. දැන් හිත කය දෙක මගේ කරගෙන අපි ඉන්නේ. මේක මට අයිති දෙයක් නෙමෙයි මේ හේතු ප්‍රත්‍ය නිසා සකස් වෙනවා කියලා. හොඳයි එහෙනම් දැන් තව මොනවා හරි තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් අපි අද දවසේ නිමා කරලා උතුරු කොටස අපි ලබන සතියේ නැවත සාකච්ඡා කරමු. මේ අතර කාලයේ මේක බලන්න මෙනෙහි කරන්න පුළුවන්, වඩන්න පුළුවන්. පොතේ බලනවා නම් මේ ඔය අන්තර්ජාලයේ තියෙනවානේ සතර සතිපට්ඨාන සූත්‍රය කියලා ගහපුවාම ඒක බලා ගන්නත් පුළුවන් සූත්‍රේ. එහෙනම් අද දවසට අපි ධර්ම සාකච්ඡාව මෙතන නිමාවටපත් කරනවා. මේ අද දවසේ කාල වේලාවත් අවසන් වෙන නිසා මේ වෙලාවේදී අපි විශේෂ වශයෙන්ම ගෞරවනීය කල්පතේ ප්‍රේමානන්ද පණ්ඩිත හාමුදුරන් වහන්සේටත් ඒ වගේම ලෝකේ වජිරවංශ හාමුදුරන් වහන්සේටත් අපි විදුක් රෝගී භාව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. අපේ පින්වතුන් වෙනුවෙන් මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඒ කාරණා පැහැදිලි කර දීම සම්බන්ධයෙන් ඒ වගේම පින්වතුන් සියලුනාටත් අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තමන්ගේ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන මේ ධර්මය වහා අවබෝධ කරගෙන උතුම් මාමාන ජීවන සම්පත්තිය පිණිස මේ පින්කම් සියල්ලම හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගන්න. ගෞරවනීය මහා සංඝරත්නය මේ වෙලාවේදී පින්වතුන්ට ආශිර්වාද කරමු.